අයිබෝන් දරුවනේ අපි අද කතා කරන්න යනවා ඔයාලත් එක්ක ජෛවපදේ තාක්ෂණවේදී විෂය නිර්දේශයේ 12 වන ශ්‍රේණියට නියමිත අවසාන පාඩම වන පාලිත ප්‍රසිද්ධ තත්ත්වයටදී භෝගවගාව කියන පාඩමේ එක් කොටසක් වන නිර්පාංශු වගාව සම්බන්ධයෙන් පාලිත පරිසර තත්ත්වයට භෝගවගාව කියන පාඩමේ ප්‍රධාන වශයෙන්ම අපි කලින් පාඩමේදී කතා කරා ප්‍රධානව පාලනය වන පරිසර තත්ත්ව දෙකක් තියෙනවා කියලා. එකක් තමයි ගහක තියෙන ප්‍රධාන පද්ධති දෙකක් තියෙනවා. ඒකට තමයි ප්‍රරෝහණ පද්ධතිය සහ මූල පද්ධතිය කියන්නේ. ප්‍රරෝහණ පද්ධතිය සහ මූල පද්ධතිය කියන දේවල් පිළිట్లా තියෙන පරිසර පද්ධති දෙකක් තියෙනවා. ඒ පරිසර පද්ධති දෙක අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වායු පරිසරයයි භෞමික පරිසරයයි. මේ වායෝ පරිසරය පාලනය කර ගැනීම සඳහා ස්ථාපනය කරන යුවලට අපි සාමාන්‍යයෙන් කියනවා ආරක්ෂිත ගෘහ කියලා. අපි පළමු කොටසේදී මුලින්ම අධ්‍යයනය කරා මේ ආරක්ෂිත ගෘහ සම්බන්ධයෙන්. අපි මේ කොටසේදී අධ්‍යයනය කරන්න යනවා භෞමික පරිසරය නැත්නම් වගා කරන මාධ්‍ය පාලනය කර ගැනීම සඳහා භාවිතා කරන නිර්පාංශු වගා ක්‍රමවේද සම්බන්ධයෙන්. මුලින්ම බලමු මොකද්ද මේ නිර්පාංශු වගාව කියලා කියන්නේ. නිර්පාංශු වගාව කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පස් රහිත ස්ථානයක වගා කරනවා. නිර්පාංශු කියන එකෙන් කිලිම කියනවා පස් රහිතයි කියන්නේ. පස් රහිත මාධ්‍යයක නැත්නම් පස් රහිත පරිසරයක වගා කිරීම සම්බන්ධයි. මේ විදිහට පස් රහිත පරිසරයක වගා කරන්න පෙළඹෙන්නේ ඇයි? අපි ඒකට උදාහරණයක් විදිහට ගොඩනගින්න අපලම මේ නිර්පාංශු වගාවේ ඒ තියෙන වැදගත්කම. එයි මේ පස් රහිත වගාවක වගා කරන්න මිනිස්සු පෙළඹෙන්නේ කියලා. සාමාන්‍යයෙන් විශාල වගා භූමිය අවශ්‍ය නොවන නාගරික ගොවිතැන හා ගෙවතු වගා සඳහා සුදුසු වීම. සාමාන්‍යයෙන් වර්තමානයේ ප්‍රධානම වෙලා තියෙන දෙයක් තමයි නාගරීකරණය වීම නිසා මිනිස්සු ගොඩක් වෙලාවට පර්චස් 5 6 10 වගේ පොඩි බිම් වලට සීමා වෙලා තියෙනවා. ඒතර මේගොල්ලෝ වගා කරන්න සුදුසු බිමක් දකින්න හම්බෙන්නේ නැහැ. ඉතර නාගරික ප්‍රදේශවල සාමාන්‍යයෙන් පස වගේ දේවල් නිතර දූෂණයට ලක් වීම නිසා පැලයක් නිරෝගීව වර්ධනය කර ගැනීම සුදුසු පරිසරයක් හම්බ වෙන්නේ. ඒකට සුදුසු විසඳුමක් විදියට ගේන්න පුළුවන් හොඳ ක්‍රමවේදයක් තමයි මේ නිර්පාංශු වගා ක්‍රමවේදය. අපිට පුළුවන් පස් රහිත වගා මාධ්‍ය උපයෝගී කරගෙන ඒ වගා මාධ්‍ය වල මේ ශාක වගා කරලා නාගරික පරිසරවල වගා කිරීම සිදු කරලා තමාගේ ගෙදරදීම පෝෂණයේ ගුණයෙන් ඉහළ ආහාර ප්‍රමාණයක් තමාටම ගෙවතු වගාවක් විදියට සිදු කරන්න. ඒ වගේම පසෙන් ජනනය වෙන්න පුළුවන් රෝග අවම වීම සිදු වෙනවා. ඒ වගේම පලිබෝධ අවම වීම නිසා රසායනික පලිබෝධනාශක භාවිතය අවම වීම වගේ පරිසර දූෂණය වගේ දේවල් අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. අහිතකර පාංශු තත්ත්ව නිසා වගාවට යොදාගත නොහැකි භූමිවල මෙම ක්‍රමය භාවිතා කළ හැකි වෙනවා. ගොඩක් වෙලාවට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීම නිසා පරිසරයේ පස හායනයට ලක් වෙලා විනාශ වෙලා වගාවට යොදාගත නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙන ඉඩමක උනත් මේ වගේ ව්‍යුහයක් පද්ධතියක් ස්ථාපනය කරලා ඉවරලා වගාවට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අර ආරක්ෂිත ගෘහය ඇතුලේ වගා කටයුතු සිදු කරනකොට පසෙන් බෝවන රෝග කියන දේවල් පාලනය කරලා අපිට පසෙන් ඇතිවන රෝග අවම කරලා හොඳ අස්වැන්නකට යෑම සඳහා නිර්පාංශු වගා ක්‍රමවේද පැහැදිලිව පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ජලය පෝෂක සැපයීම ඉතා කාර්යක්ෂමව සිදුවන නිසා භෝගයේ අස්වැන්න හා ගුණාත්මක බව වැඩි දියුණු වීම සිදු වෙනවා. අපි නිර්පාංශු වගාවක් කරලා පස් රහිතව වගා කරපුවාන් පස්සේ අපිට නිත්‍ය අවධානයෙන් යොදන්න වෙනවා. අවශ්‍ය පෝෂක ප්‍රමාණ වලින් සැපයීම සිදු කරන්න වෙනවා. එතකොට ඒ වගේ පෝෂක සැපයීම හරහා අපිට හොඳ අස්වැන්නකට ලබා යාමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ වාසි මෙන්න මේ නිර්පාංශු වගාව හරහා ඔයාලට ලැබෙනවා. පස් රහිත වාද්‍යයක වගා කිරීමේදී අපි ප්‍රධානව පාවිච්චි කරනවා දියර පොහොර මිශ්‍රණය. මේ දියර පොහොර මිශ්‍රණයක තමයි හැමතිස්සෙම භෝග වගා කිරීම සිදු වෙන්නේ. වාද්‍යම් වගා භාවිතා කරලා වගා කර හැමතිස්සෙම පෝෂක මිශ්‍රණයක් ශාකයට ලැබීම සිදු වෙනවා. ඒ හරහා ශාකයට අවශ්‍ය පෝෂක විශාල ප්‍රමාණයෙන් අවශ්‍ය ප්‍රමාණයෙන් ලැබීම සිදුවීම හරහා ශාකයෙන් උපරිම අස්වැන්නකට යෑමේ හැකියාව තියෙනවා. නිසා මේ වගේ විශාල වාසි ප්‍රමාණයක් මෙන්න මේ නිර්පාංශු වගා ක්‍රමවේද හරහා අපි මේ කොටසේදී කතා කරන්න යන්නේ මේ විදිහට භෞමික පරිසරය හෝ වගා කරන මාධ්‍ය පාලනය කර ගැනීම සඳහා භාවිතා කරන නිර්පාංශු වගා ක්‍රමවේද
නිර්පාංශ වගා ක්‍රමවේද අනු ප්‍රමාණ වලින් ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ නිර්පාංශ වගා ක්‍රමවේද ගත්තාන් පස්සේ ඔය වර්ගීකරණය කරන්න පුළුවන්. නිර්පාංශ උපස්රහිත වගා කරන ඒවා අපි ඝන මාධ්‍ය තුල වගා කරන්න පුළුවන්, ද්‍රව මාධ්‍ය තුල වගා කරන්න පුළුවන්, වායු මාධ්‍ය තුල වගා කිරීම සිදු කරන්න. ඒක ඝන, ද්‍රව, වායු කියන මාධ්‍ය තුන ප්‍රයෝගී තුනේම අපිට වගා කටයුතු සිදු කිරීම සිදු කරන්න. ඒ අනුව නිර්පාංශ වගා ක්‍රමවේදී ශිල්ප ක්‍රමත් වර්ගීකරණය වෙනවා. ජලයේ වගා කරන්න පුළුවන් වගා ක්‍රමවේදයට අපි කියනවා ජල රෝපිත වගාව කියලා. ඝන මාධ්‍ය ප්‍රයෝගී කරගෙන වගා කරන්නත් පුළුවන් අපිට කියනවා ඝන මාධ්‍ය තුල වගාව කියලා. වාතයේ වගා කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයට අපි කියනවා වාගත වගාව නැත්නම් ඒරොපොනික් කියලා. අන්න මේ විදිහට නිර්පාංශ වගා ක්‍රමවේද කොටස් තුනකට ප්‍රධානව වෙන් කරන්න පුළුවන්. මේකෙදි අත් ප්‍රධානව කතා කරනවා මේ එක එක වගා ක්‍රමවේද වලදී විවිධ ව්‍යුහ ස්ථාපනය කරනවා එක එක තැන්වලදී නිර්පාංශ වගාව ඉදිරියට කරගෙන යාම සඳහා. මේ විදිහට භාවිතා කරන නිර්පාංශ වගා ශිල්ප ක්‍රම සම්බන්ධයෙන් තමයි අපි ඉදිරියට කතා කරගෙන යන්නේ. අපි මූලිකවම බලමු මේකේ පළවෙනියටම විස්තර වෙන ජල රෝපිත වගාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ ජලීය මාධ්‍යක භෝග වගා කිරීමක් සිදු කරන්නේ කොහොමද? මේ ජලීය මාධ්‍යක භෝග වගා කරනකොට ඒ කියන මාධ්‍ය ප්‍රධානව වෙන් කරනවා සංසරණය වන වගා ක්‍රමවේද සහ සංසරණය නොවන වගා ක්‍රමවේද කියලා දෙකක්. අපි බලමු මෙන්න මේ කියන ක්‍රමවේද ඉදිරියට අධ්‍යයනය කරලා. ජල රෝපිත වගාවක් කියලා කියන්නේ ජලීය වගා මාධ්‍යක භෝග වගා කිරීම ජල රෝපිත වගාවක් විදිහට හඳුන්වනවා කියලා අපි ඉස්සෙල්ලා කතා වුණා. ඒක ප්‍රධානව වෙන් කරන්න පුළුවන් කිව්වා සංසරණය වන ක්‍රමයයි සංසරණය නොවන ක්‍රමයයි කියලා ප්‍රධාන දෙකකට. සංසරණය වන ක්‍රමය කියලා කියන්නේ පෝෂක ද්‍රාවණය. මේකෙදි හැමතිස්සෙම ජල රෝපිත වගාව කියන්නේ ජලයත් සමග මිශ්‍ර කරව පෝෂක ද්‍රාවණයක් තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. ඒ ජලය සමග මිශ්‍ර කරලා හදාගත්ත පෝෂක ද්‍රාවණය සංසරණය වනවා කියලා සාමාන්‍ය හඳුන්වන්නේ ඒ පද්ධතිය තුළ වගා මාධ්‍ය සම්පූර්ණ පද්ධතිය තුළ මේ පෝෂක මාධ්‍ය නිතර ගමන් කිරීමක් සිදු වෙනවා. එහෙම ගමන් කරන පද්ධතියකට අපි කියනවා සංසරණය වන ජල රෝපිත වගා ක්‍රමවේදයක් කියලා. සංසරණය නොවන ක්‍රමවේදයක් කියන්නේ අපි කෙලින්ම පෝෂක මාධ්‍යයක් අරගෙන ඒ මාධ්‍ය කිලින්ම පැලේ සිටවීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයක් අපි කියනවා සංසරණය නොවන ක්‍රමයක් කියලා. එතකොට ඒ ජලය චක්‍රීකරණයක් හෝ සංසරණය වීමක් සිදු වෙන්නේ නැහැ. එතනක තියෙන ජලීය මාධ්‍යයක අපි පැලේ රැඳවීම සිදු කරනවා නම් ඒකට අපි කියනවා සංසරණය නොවන ක්‍රමයක්. මේ සංසරණය වන ක්‍රමත් සංසරණය නොවන ක්‍රමත් විවිධ ක්‍රමවේද යටතේ එකිනෙකට වෙනස් අවස්ථාවල වෙනස් ආකාරවලින් භාවිතා වෙනවා. අපි බලමු මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් සංසරණය වන ක්‍රම සංසරණය නොවන ක්‍රම මොනවද කියලා. මේ සංසරණය වන ක්‍රම ගත්තාන් පස්සේ ඒක ප්‍රධානව හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන තාක්ෂණික ආකාර දෙකක් නැත්නම් පද්ධති ආකාර දෙකක් වර්තමානයේ ප්‍රචලිත වෙලා තියෙනවා. ඒවා තමයි එකක් තමයි නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය නැත්නම් නියුට්‍රියන් ෆිල්ම් ටෙක්නික් කියන ක්‍රමවේදයක් තියෙනවා. නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය ඒ කියන්නේ නියුට්‍රියන් ෆිල්ම් ටෙක්නික් කියලා නැත්නම් NFT පද්ධතියක්. සරලව හඳුන්වනවා ඒවා NFT පද්ධතියක් කියලා. ඒ වගේම තව සංසරණය වන ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ පෝෂක ද්‍රාවණය ගමන් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට කියනවා ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණය නැත්නම් deep flow technique DFT ටෙක්නොලොජි එක. මේ විදිහට පාවිච්චි කරන පෝෂක ද්‍රාවණය සංසරණය කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රමවේද දෙකයි නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය නැත්නම් නියුට්‍රියන් ෆිල්ම් ටෙක්නික් NFT ටෙක්නොලොජි එක, ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණය නැත්නම් deep flow technique DFT ටෙක්නොලොජි එක. මෙහෙම කියලා ප්‍රධාන ක්‍රමවේද දෙකක් තියෙනවා. ඉතින් මේ නම් දෙකකින් කිව්වට ඔයාලට හරි අවබෝධයක් ලැබෙන්නේ නැහැ මොකද්ද මේ නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණයක් කියන්නේ ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණයක් කියන්නේ. අපි බලමු මොකද්ද මේ කියන පද්ධති දෙකේ තියෙන වෙනස්කම් සහ මේකේ කොහොමද ශාකයක් වගා කරන්නේ කොහොමද කියලා. ජලයේ කොහොමද ගහක් වගන්නේ කියලා අපි බලන්න බලමු. අන්න බලමු කොහොමද මේක වෙන්නේ කියලා. මෙන්න මේ තමයි නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය සම්බන්ධ කරගෙන දිගරලා තියෙන සකසන්න පුළුවන් ඇටවුමක
පොඩි රූප සටහනක් තමයි මේ තියෙන්නේ. මේකදී අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ පොඩි PVC මෙතන මම පාවිච්චි කරනවා PVC බටයක්. ඒ PVC බටයක් උපයෝගී කරගෙන තමයි අපිට පහසුවෙන්ම මේක නිර්මාණය කර ගැනීම සිදු කරන්න පුළුවන්. මේකෙදී මෙන්න මේ නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය නැත්නම් නියුට්‍රියන් ෆිල්ම් ටෙක්නික් කියලා හඳුන්වන්නේ. මේකේ හැමතිස්සෙම ගමන් කරන්නේ නොගැඹුරු පෝෂණ ද්‍රාවණ පටලයක්. තමයි ගැඹුරු නැති පොඩි තුනී පටලයක් හැමතිස්සෙම මෙන්න මේ ශාක මුල් වල ගෑවි ගෑවි ගමන් කරන විදිහට නිර්මාණය කරගත්ත පද්ධතියක් තමයි මේකද අපි කියනවා නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල නැත්නම් NEPT ටෙක්නොලොජිය කියලා. NEPT තාක්ෂණය භාවිතා කරන පද්ධතියක් කියලා. මෙන්න මේ කියන පද්ධතියේ අපි සාමාන්‍යයෙන් මෙතන කියනවා මේවා සංසරණය වන වගා ක්‍රමවේදයක්. මේකදී අපි සාමාන්‍යයෙන් කරන වැඩේ තමයි අපි ගන්නවා හැමතිස්සෙම පෝෂක ද්‍රාවණයක් කියන්නේ පෝෂක අඩංගු වෙලා තියෙන ද්‍රාවණයක්. ඒක සඳහා අපි පාවිච්චි කරනවා soluble fertilizer. ඒ කියන්නේ දියර පොහොර මිශ්‍රණයක්. සාමාන්‍ය ලංකාවේ වඩාත්ම ප්‍රචලිත දියර පොහොරක් විදිහට පාවිච්චි කරන්නේ ඇල්බර්ට් පොහොර මිශ්‍රණය. මේ ඇල්බර්ට් පොහොර මිශ්‍රණයෙන් මේ ජලයේ දිය කරලා හදාගත ද්‍රාවණයක් තමයි අපි මෙතන පල්ලෙහා ටැංකියක් තියෙනවා. ඒ ටැංකිය අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ ටැංකිය අපි පොඩි පොම්පයක් පාවිච්චි කරනවා. මේ පොම්පය පාවිච්චි කරලා මේ ජලය අපි පොම්ප කරලා මෙන්න මේ කියන පද්ධතියට ඇතුළු කිරීම තමයි සිදු කරන්නේ. මේ විදිහට නල විශාල ප්‍රමාණයක් අපිට සම්බන්ධ කරලා එකට හදාගත්ත ලොකු පද්ධතියක් නිර්මාණය කරගන්න පුළුවන්. අපි ඉස්සරහට ගිහලා බලමු මේ වගේ පද්ධති අපි කීපයක රූපසටහන් පෙන්නනවා. මෙතනදී මම මූලිකව අධ්‍යයනය කරන්නේ මේකේ සම්පූර්ණ සිදුවන ටෙක්නොලොජිය මොකක්ද කියලා පෙන්වන්න තමයි. එතනදී අපි කරන වැඩේ තමයි මෙන්න මේ ටැංකියක් අරගෙන මේ අපි ගන්න දියර පොහොර ද්‍රාවණය හදාගත්ත ද්‍රාවණයක් මේ කියන ටැංකියට දානවා. දාලි වල පොම්පයක් ආධාරයෙන් අපි මේක පම්ප් කරනවා. පම්ප් කරලා මේ PVC බටයට ඇතුළු කිරීම සිදු කරනවා. ඒ වැටෙන ඉහළින් වැටෙන මේ කියන පෝෂක ද්‍රාවණය පහළට ගලාගෙන යන්න පුළුවන් වෙන විදිහට අපි සාමාන්‍යයෙන් අර ටැංකිය පැත්තට මේක බෑවුම් කරලා තමයි තියන්නේ. මෙහෙම පොඩි මද බෑවුමක් වෙන විදිහට තිබ්බාන් පස්සේ මේ ද්‍රාවණය ප්‍රමාණිකවලව මේක දිගේ ගලාගෙන යෑමක් සිදු වෙනවා. මෙහෙන් වැටෙන පෝෂක ප්‍රමාණය මේක දිගේ ගලාගෙන යෑම සිදු වෙනවා. එතකොට මේ කියන අවස්ථාවේ මේ ගලාගෙන යන තුනී පටලය මත ගෑවෙන මේ කියන ශාකවල මේකේ රඳවලා තියෙන මේ බටේ ඉහළින් අපි සාමාන්‍යයෙන් සිදුරු කිහිපයක් ඉදලා ඒ සිදුරු වල net පොට්ටල ආධාරයෙන් පැල රැඳවීම සිදු කරනවා. ඒ පැලවල මුල් කාලයේදී පැලවල මුල් දීර්ඝව වර්ධනය වීම සඳහා අපි පෝෂක ද්‍රාවණයෙන් පොඩි ප්‍රමාණ ගණන් මේ ශාක වලට ලැබීමට සලස්වනවා, පිටතින් ලැබීම සිදු කරනවා. කාලයත් සමග මේ කියන පෝෂක ද්‍රාවණයේ මුල් පහළට මේ විදිහට වර්ධනය වුණාට පස්සේ මේ විදිහට තුනී පටලයක් විදිහට ගමන් කරනකොට මේ පෝෂක පටලය සමග ගෑවෙන මේ මුල් මගින් ශාකයට අවශ්‍ය පෝෂක පුරා ගැනීමෙන් ශාකය හොඳින් වර්ධනය වීම සිදු වෙනවා. එලෙස මෙන්න මේ වගේ තුනී පටලයක් විදිහට ගලාගෙන යන විදිහට සලස්වලා නිර්මාණය කරගත්ත මෙන්න මේ තාක්ෂණයට අපි සාමාන්‍යයෙන් කියනවා නොගැඹුරු පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය. විදිහට ගලාගෙන යන පෝෂකයේ ටිකේ මේ කෙරවලට ආවන් පස්සේ මෙතනින් නැවත මේ කියන පෝෂක ප්‍රමාණය මේ ටැංකියට එකතු වීමට සලස්වනවා. දිග පද්ධතියක් බට පාවිච්චි කරලා හදන ටැංකියක් තියෙනවා නම් එක පසකින් පමණයි මේ ටැංකිය තියෙන්නේ. ටැංකිය කෙරවලින් මෙන්න වැටෙන්නේ දිගට ගියන් පස්සේ අපි වෙනම නල මාර්ගයෙන් අරන් ඇවිල්ලා අමතරව එතන පිට වෙන පෝෂක ටික ආයෙ නැවත ගහලා මේ ටැංකියටම දානවා. ඒක සාමාන්‍යයෙන් ශාකයේ මුල් වලට සාමාන්‍යයෙන් වාතය යම් ප්‍රමාණයක් ශෝෂණය කරන්න ශාක මුල් වලට වාතය අවශ්‍ය වීම සිදු වෙනවා. ඉතින් අවශ්‍ය තරම් වාතය ලබා දීම සඳහා මේ කියන පෝෂක මිශ්‍රණයත් හැමතිස්සෙම වාතන පොම්පයක් පාවිච්චි කරලා වාතනය කිරීම සිදු කරනවා. මේ වාතනය වෙච්ච පෝෂක ද්‍රාවණය තමයි මෙහෙම හරහා ගිහිල්ලා මේ ශාක වලට ලැබෙන්නේ. ඒකට අවශ්‍ය තරම් වාතයත් මේ කියන ශාක වලට ලැබීම සිදු වෙනවා. මෙහෙම ගලාගෙන යන පෝෂක ද්‍රාවණයක් තමයි මෙතන ලැබීම සලස්වන්නේ. බලමු මේ විදිහට සකසලා තියෙන පද්ධති කොහොමද දකින්න හම් වෙන්නේ කියලා. මේ තියෙන්නේ මහා පරිමාණයෙන් මේ විදිහට නිර්මාණය කරගත්ත නියුට්‍රියන් ෆිල්ම් ටෙක්නික් එකක්. මේකෙදී අපි සාමාන්‍ය මේ පේනවා මේ විදිහට හදාගත්ත නලවල මේ
පහලින් මේ කරවලින් පීල්ලක් සකසලා තියෙන්නේ. එහා පැත්තෙන් තමයි පෝෂක ද්‍රාවණය එන්නේ. එහෙම ඇතුල් වෙන පෝෂක ද්‍රාවණය ගලාගෙන ඇවිල්ලි වරලා මේ පීල්ලට බැක් කිරීම සිදු වෙනවා. ඒ පීල්ල දිගේ නැවත ගිහිල්ලි වරලා අර පැත්තෙන් ටැංකියට වැටීම තමයි සිදු වෙන්නේ. සරලව ගත්තොත් මෙතන තියෙන්නේ ඒ වගේ සකස්මක් ඒ වෙන සිස්ටම් එක වලට පැහැදිලි කිරීම තුන තමයි මේ ඇටම්ස් සකසලා තියෙන්නේ. එතන මෙහෙම පොම්ප කරපුවාන් පස්සේ ගිහිල්ලා ලැබෙන පෝෂක ප්‍රමාණය පාට සෙට් කරපුවාන් පස්සේ මේ පැත්තට බෑවුමක් සකසලා තියෙනවා. බෑවුම දිගේ යනකොට හැමතිස්සෙම ශාක මුල් එමාගෙන මේ කියන පෝෂක මිශ්‍රණය තුනී පටලයක් විදියට ගමන් කරලා හාට වැටීම සිදු වෙනවා. ඉතින් ටික දවසක් යනකොට සාමාන්‍යයෙන් වෙන වැඩේ තමයි මේ ශාකවල මුල් මේ විදියට හොඳින් වර්ධනය වෙලා පැතිරලා පෝෂක හොඳින් ලබා ගන්න පුළුවන් වෙන විදියට ලොකුවට ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට අවශ්‍ය තරම් පෝෂක ලබාගෙන ශාකය හොඳින් වර්ධනය වීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් පසේ හිටවනවා වගේ අර පසෙන් බෝවන රෝග වගේ දේවල් ව්‍යාප්ත වීම හැමතිස්සෙම විශාල ප්‍රමාණයෙන් අඩුවෙන් තමයි දකින්න හම්බ වෙන්නේ. ඒ වගේම ශාකයට ලැබෙන පෝෂක ප්‍රමාණය උපරිමයෙන්ම ලැබෙන බැවින් ශාකය හොඳ අස්වැන්නකුත් අපිට ලබා ගන්න පුළුවන්. මෙතන මේ ඔයාලට දකින්න හම්බ වෙන්නේ ස්පොන්ජ් තවාන පාඩමේදී ඔයාලා කියලා තියෙන ස්පොන්ජ් තවාන කියන එක. ඉතින් අපි සාමාන්‍යයෙන් මෙන්න මේ නිර්පාංශු වගාව සඳහා පැල ලබා ගැනීම සඳහා භාවිතා කරන තවාන ක්‍රමවේදය තමයි ස්පොන්ජ් තවාන ක්‍රමවේදය. ස්පොන්ජ් තවාණයෙන් ලබාගත් පැල තමයි අපි මෙන්න මේ වගේ තැනක දැල් පොට් එකක් භාවිතා කරලා මේ වගේ net පොට් එකක් ඇතුලේ මේ වගේ පැලයක් ගලවලා ඉවර රැඳවීම තමයි සිදු කරන්නේ. දැන් පස්සේ මේ විදිහට මුල් තුළට ශාකේ ක්‍රමානුකූල වර්ධනය වෙනකොට පහලින් ඇවිල්ලා දැල් හරහා ගිහිල්ලා එම් පහලට ව්‍යාප්ත වීම සිදු වෙනවා. අපි බලමු මේ වගේ සැකස්මක් අපි ඊතරදිම නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. සාමාන්‍ය අපිට මේ සඳහා ගන්න පුළුවන් මේ කියන පෝෂක පටල දාර තාක්ෂණයක් හදා ගැනීම සඳහා අපිට ගන්න පුළුවන් මේ වගේ කඩෙන් මිලදී ගන්න පුළුවන් එක ප්‍රමාණයේ විස්කම්භය තියෙන අඟල් 2 3 3.7 5 6 වගේ ප්‍රමාණ වලින් තියෙන net pot තියෙනවා. මේවෙන් පැල රැඳවීම සඳහා මෙන්න මේ බටේ සිදුරු වල පැල රැඳවීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒකත් එක්කම අපි සාමාන්‍යයෙන් අර වගේ ස්පොන්ජ් තවාණක් හදා ගන්නවා. ඔයාලා දන්නවා ස්පොන්ජ් තවාණ හදාගන්නේ කොහොමද කියලා. අපි මේ විදිහට සෙන්ටිමීටර් ස්පොන්ජ් කෑල්ලක් අරගෙන සෙන්ටිමීටර් 2 ප්‍රමාණ වලට කපා ගැනීම සිදු කරනවා. පිටිපැත්තෙන් කැපිලම ඉවත් වෙන්නේ නැති වෙන විදියට. මේ අටදාරේ කැපෙන්නේ නැති විදියට උඩ මට්ටමින් කපා ගන්නවා. ඇතුළට සෙන්ටිමීටර් 2 ප්‍රමාණ වලින් මේ විදියට පේනවනේ වෙන් වෙලා තියෙනවා. එහෙම තියෙන කොටසක් අරගෙන තමයි ඒ කියන කොටස් වල මැද අපි පොඩි සිදුරක් විදලා ඉවර වෙලා වතුරකින් කපලා ඉවරලා එතන අපිට වගා කිරීම සඳහා පාවිච්චි කරන නිර්පාංශු වගා ක්‍රමවේද සඳහා භාවිතා කරන පැල සඳහා ලබා ගන්න බීජ රැඳවීම සිදු කරන්නේ. ඒ බීජ රඳවල ඉවරලා සාමාන්‍ය ස්පොන්ජ් කෑල්ල කවදාවත් ශාකයක වර්ධනය වීම සඳහා අවශ්‍ය වන පෝෂක නැහැ. පැලය රඳවා තබා ගැනීමට පමණයි සාමාන්‍ය මේ ස්පොන්ජ් කෑල්ල පාවිච්චි වෙන්නේ. ඉතින් අවශ්‍ය වන පෝෂක ටික අපි හැමතිස්සෙම ශාකයට ලබා දීම සිදු කරන්න ඕනේ. ඒ සඳහා අපි කරන ප්‍රධානම වැඩේ තමයි පෝෂක ද්‍රාවණයක් හදලා අර ඇල්බර්ට් පොහොර මිශ්‍රණයේ ජලීය දියර පොහොර මිශ්‍රණයක් හදලා ඉවර වෙලා ඒ දියර පොහොර මිශ්‍රණයෙන් ශාකයට අවශ්‍ය වන පෝෂක ටික ලබා දීම සිදු කරනවා. ඊතර ශාකයට වැඩි වෙන්නේ නැති ප්‍රමාණ වලින් හැමතිස්සෙම ශාකයට දුන්නාන් පස්සේ ශාකයට අවශ්‍ය පෝෂක උපරිමයෙන් ලැබුණාන් පස්සේ මේ විදියට කෙටි කාලයකින් ශාක විශාල වශයෙන් වර්ධනය වීම සිදු වෙනවා. එහෙම හොඳින් නිරෝගීව වර්ධනය වෙච්ච පැල ටික අපි තෝරලා ඉවර වෙලා ටික මේ විදියට වෙන් කරලා පැලින් පැලේ ගන්න ඕනේ. එහෙම ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් වෙන වැඩේ තමයි මේ විදියට සති දෙකක් විතර යනකොට ශාකය හොඳට පැලේක අපි සාමාන්‍යයෙන් තවාණෙන් ගලවලා ශේෂ්ත්‍රයේ නම් අපි මේ වගේ පද්ධතියකට වණ්ඩ ගන්නවට සත් එකක් විතර වගේ වයස් වෙනකොට සාමාන්‍යයෙන් මේ වගේ පහළට හොඳින් යම් ප්‍රමාණයකුත් මුල් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට වෙන් කරගත්ත පැලයක් තමයි මේ කියන පද්ධතිය හිටවන්න ගන්න. ඒ සඳහා අපි මේ වගේ net pot එකක් ගන්නවා. මේ pot එක මේ කියන පැලය රැඳවීම සිදු කරන්න පුළුවන්. ඒකට බස්සලා මේකට අවශ්‍ය ප්‍රමාණය රැඳවීම සිදු කරන්න පුළුවන්. ඒ විදිහට සකසාගත්ත pot එක ශාකයේ ප්‍රමාණයට සරලන විදිහට අපිට මේ වගේ ලොකු එකක් පාවිච්චි කරන්න පුළුවන්. ශාකයේ ප්‍රමාණය ලොකු වෙනවා නම් උපරිම වර්ධනයට එනකොට මේකේ ලොකු ප්‍රමාණයක් වර්ධනයක් වෙන්නනවා නම් අපි කරන වැඩේ තමයි ඒකට ගැළපෙන විදිහට ලොකු පොට් එකක් පාවිච්චි කරනවා. අවශ්‍ය විදිහට පැලය දරාගෙන සිටීම සඳහා ගැලවිලා බිමට වැටෙන්නේ නැති වෙන ප්‍රමාණයෙන් බර දරා ගන්න පුළුවන් විදිහට
පොට් එක ක්‍රමානුකූලව තමන්ට අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. ඒ වගේම අපි මේ සඳහා පාවිච්චි කරනවා අඟල් 10 PVC බට පාවිච්චි කරන ඔයාලගේ ගෙවල් වල වෙහි පීලි විදියට වෙලි පීලි වලින් තියෙන වතුර බැහැලයන්ට පාවිච්චි කරන අඟල් 10 ලොකු PVC නලය තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. ඒ නලය උපයෝගී කරගෙන ඒ නලය විද ගැනීම සඳහා සාමාන්‍ය අපිට රවුමට සිදුරු විදෙන්න වෙනවා. ඉතින් සාමාන්‍ය PVC නලයක් සාමාන්‍ය හයිය වැඩි හින්දා අපි සාමාන්‍ය ඒ සඳහා ඒවා විදින්නම PVC pipe hole හදා ගැනීම සඳහා වෙනම ඩ්‍රිල් එකකට සම්බන්ධ කරන්න පුළුවන් විශේෂිත ඩ්‍රිල් කටු කිහිපයක් තියෙනවා මේ විදිහට රවුම් කපා ගන්න පුළුවන් විදිහට ටික නිර්මාණය කරලා කියනවා PVC pipe hole drill bit saw කියලා. ඒවෙන් කපන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍ය කියත් පටියක් උපයෝගී කරගෙන ටිකක් මහන්සි වෙන්න වෙනවා. එතන මේ විදිහට සිදුරු ප්‍රමාණයක් හදා ගැනීම සඳහා මේ වගේ උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. ඩ්‍රිල් එකකින් වගේ සිදුරු කර ගන්නවා. අපි අරගන්නේ මේ වගේ ඩ්‍රිල් එක පාවිච්චි කරලා මෙහෙම විදින්න පුළුවන් අර සක්වදල ඉවරලා මේ ඒ විදිහට දාගත්ත බට ගෑල්ල බටයක් අරගෙන PVC බටයක් ප්‍රයෝගී කරගෙන ශාකයේ වර්ධනයට අවශ්‍ය ප්‍රමාණය ප්‍රයෝගී කරගෙන අපි අවශ්‍ය සිදුරු විද ගැනීම සිදු කරනවා. එහෙම සිදුරු විදලි වෙරලා අපි සාමාන්‍යයෙන් කරන වැඩේ තමයි අර විදියට නිර්මාණය කරගත්ත පැලය ඒ පැලය අපි සාමාන්‍යයෙන් ඒ නෙට් පොට් එකේ රඳවල ඉවර වෙලා ස්පොන්ජ් තවාණයෙන් ලබාගත් පැලයත් එක්ක රඳවල ඉවරලා මෙන්න මේ විදියට මුල් පිටතට එන විදිහට සල ඉවරලා අපි මේ විදියට රැඳවීම සිදු කරනවා. ඒ විදියට සකසපු පද්ධතියක් තමයි මේ තියෙන්නේ. මේ පෝෂක ද්‍රාවණයේ තියෙන ටැංකිය. මේ ටැංකියෙන් අපි මෝටරයක් දාලා ඉවරලා පම්ප් කරනවා. මේ පම්ප් කරපුවාන් පස්සේ මේ පෝෂක ද්‍රාවණය මේ විදිහට මේක හරහා යෑම සිදු වෙනවා. ඉතින් ඒ යන ඒවා සාමාන්‍යයෙන් කරන පොඩි කුඩා නලයක් උපයෝගී කරගෙන මේ විදිහට මේ පද්ධතිය ඉහළින් කෙරෙන්න සලස්වනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ටිකක් ලොකු පොම්පයක් විතර පාවිච්චි කරලා තියෙන්නේ. ඒ පොම්පයෙන් ඇතිවන පීඩනය පාලනය කරන්න ක්‍රමවේදයක් විදිහට කරනවා මේ කියන පද්ධතිය වැඩිපුර තියෙන පෝෂක මේ පද්ධතිය අතන මේ ඇවිල්ලා පේන වලට ගලාගෙන ගිහිල්ලා يعني මේකෙන් යන නැත්තම් මේ කියන බටවල ගැලවිලා යන්න පුළුවන් මේ පොඩි අලපේයකින් යන්නේ. ඉතින් මෙතන මෝටරයකින් පම්ප් වෙනකොට අවශ්‍ය වඩා පීඩනය වැඩි වුණොත් මේවා ගැලවිලා යන්න පුළුවන්. ගැලවෙන එක පාලනය කරන්න මේක පීඩනය අඩු කරගන්න වෙනවා. ඉතින් මේ පීඩනය අඩු කරගන්න කරන වැඩක් තමයි සාමාන්‍ය මට්ටමේ අවශ්‍ය වේගයකින් පොඩි පෝෂක තුනී පටලයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. තුනී පටලය යන්නේ ඉන්ජින් සීරුවේ පම්ප් වුණාම ඇති. ඉතින් සාමාන්‍ය පම්පේ තියෙන වේගය වැඩි නම් එතකොට ඇතිවන පීඩනය පාලනය කරන්න අපි පාවිච්චි කරන වැඩක් තමයි මේ කියන නල මාර්ගයේම බටයක් අරගෙන ඉවරලා බටයකින් නැවත පෝෂක ද්‍රාවණය අරගෙන මෙතෙන්ද වැක්කිරෙන්න සලස්වනවා. එතකොට වැඩි පෝෂක ප්‍රමාණය අපතේ යන්නේ නැතුව නැත්නම් මේ බට වලට හානියක් වෙන්නේ නැතුව මේ පෝෂක ඇවිල්ලා මේකට වැක්කෙනවා. ඒ වගේ තාක්ෂණික ක්‍රමවේද අපි මේ වගේ අවස්ථාවල පාවිච්චි කරනවා වෙන්න පුළුවන් හානිය අවම කර ගැනීම සඳහා. ඊපස්සේ අපි කරන වැඩේ තමයි මේ කියන පෝෂක ද්‍රාවණය මේ විදිහට දිගට යන ගමන් කරනවා. ගමන් කරපුවාන් පස්සේ එහා පැත්තේ අර කලින් රුපියල් තියෙන ආකාරයට මේ විදිහට මේ පැත්තේ පාවිච්චි කරනවා අපි මේ වගේ අර පීල්ලට තමයි ගලාගෙන යන වතුර ටික වැටෙන්නේ මේ පැත්තෙන්. ඒ පීල්ල දිගේ එක පැත්තකට බෑවුම් කරලා තියෙනවා. ඒ බෑවුමෙන් ගලාගෙන ගිහිල්ලා ඉවරලා ඒ පෝෂක ප්‍රමාණය කෙරවලින් අපි නැවත එකතු කරලා ඉවරලා ප්‍රධාන පෝෂක තියෙන ටැංකියටම ගලාගෙන එන්න සලස්වනවා. එහෙම සලස්වන විදිහට තමයි මේ පෝෂක ද්‍රාවණය සකස්ම නිර්මාණය කරලා තියෙන්නේ. ගලාගෙන යනවා. ඒ විදිහට නිර්මාණය කරන්න පුළුවන් පද්ධති කිහිපයක් මෙතන තියෙනවා. මේ විදිහට කොටු විවෝල්ගේ නිර්මාණය කරන්න පුළුවන්. ඉදිරි පෙළ පොට්ටවල රඳවලා. ඒ වගේම සාමාන්‍ය PVC බට උපයෝගී කරගෙන මේ වගේ සකස්මල් නිර්මාණය කරන්න පුළුවන්. මේ විදිහට නිර්මාණය කරපු ස්ථාව සකස්මක් මේ අනුව සිරස් අතට නිර්මාණය කරපු ඉඩ අඩු ස්ථානවල නිර්මාණය කරන්න පුළුවන් විදිහට මේ නිර්මාණය කරපු පොඩි සකස්මක් තමයි මේ තියෙන්නේ. පෝෂක ද්‍රාවණය මේ පැත්තෙන් ඇවිල්ලා එල් පොම්ප් කරලා තියෙනවා උඩින් වැටින් සලස්සලා තියෙනවා. ද්‍රාවණයේ පටලයක් විදිහට මේක දිගේ ගලාගෙන ගිහිල්ලා මේ පැත්තෙන් නැවත අර පෝෂක ද්‍රාවණය අඩංගු ටැංකියටම මේ විදිහට පෝෂක තුනී පටලයක් විදිහට යන විදිහට නිර්මාණය කරගත්ත මේ කියන සැකස්මට අපි කියනවා පොඩි තාක්ෂණයක් විතරයි පාවිච්චි කරන්නේ. මේ වගේ පොඩි තරල තාක්ෂණයක් උපයෝගී කරගෙන මෙන්න මේ නිර්මාණය කරන මෙන්න මේ සැකස්මට අපි කියනවා නොගැඹුරු පෝෂක පටල ධාරා
තාක්ෂණය නැත්නම් NFT ටෙක්නොලොජි එකක් කියලා. ඊට පස්සේ අපි බලමු ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම තිබ්බ තවත් මොකේදයක් අර NFT ටෙක්නොලොජි එකට පස්සේ DFT ටෙක්නොලොජි එකක් කියලා එකට කියනවා ගැඹුරු පෝෂක ධාරා. මේකේ තියෙන්නේ හැමතිස්සෙම ගැඹුරු පෝෂක ධාරාවක් තමයි මේ ගමන් කිරීම සිදු කරන්නේ. මේදී ප්‍රධානම වෙන දේ තමයි නොගැඹුරු එළියක් වෙනුවට ගැඹුරින් සකස් කරන ලද එළියක් භාවිතා කරයි. නම් පෝෂක ද්‍රාවණය සෙන්ටිමීටර් 10 විස්කම්භය ඇති PVC නලවල අඩක් පිරෙනසේ සකස් කර ඇත. මතකයිනේ. ඒක කරලා තියෙන්නේ මේ වැඩේම තමයි. මේක කරලා තියෙන පොඩි වෙනසක් තියෙනවා. මේ ඒ කියන PVC නලයම තමයි පාවිච්චි කරලා තියෙන සෙන්ටිමීටර් 10 ප්‍රමාණය කියලා කියන්නේ අර ගෙදරට එන PVC නලය. ඒ කියන්නේ ගෙදර ගෙවල් වල ජලය බැහැලා යන සඳහා අපි භාවිතා කරන පීල්ලෙන් වතුර බහින්න පාවිච්චි කරන ලොකු PVC බටේ තියෙන අන්නේ ප්‍රමාණයේ සයිස් එක තමයි මේ සෙන්ටිමීටර් 10 ප්‍රමාණය කියලා කියන්නේ. ඒ වගේ PVC බටේ තමයි පාවිච්චි කරන්නේ. මේ නලයෙන් හැමතිස්සෙම අර පෝෂක තුනී පටලයක් තමයි ඉස්සලා ටෙක්නොලොජි එක ගමන් කිරීම සිදු කරේ. මේකෙදි එහෙම තුනී පටලයක් තියෙන්නේ නැහැ. මේකේ හැමතිස්සෙම පෝෂක ද්‍රාවණය අඩක් විතර පිරලා තියෙනවා. අතමන සාමාන්‍ය අඩක් පමණ පිරලා තියෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම නිර්මාණය කරලා තියෙන ක්‍රමවේදයේදී සාමාන්‍ය විදිහටම ටැංකිය පල්ලෙන් පාවිච්චි වෙනවා. ඒ වගේම ටැංකිය පෝෂක ලැබෙන පැත්තෙන් අනිත් පැත්තට බැවුම් වන විදිහට නිර්මාණය කරලා තියෙනවා. පෝෂක පම්ප් කරලෙවල පම්පය මගින් ඉහළට ගමන් කරලා මේ කියන පද්ධතියට ඉහළින් වැක්කිරීමක් සිදු වෙනවා. ඒ වගේම මේකේ තියෙන වෙනස්කම තමයි මේකේ මේ පෝෂක නියුට්‍රියන් ෆිල්ම් ටෙක්නික් එකේ නැත්නම් NFT ටෙක්නොලොජි එකේ නොගැඹුරු පෝෂක පටල ධාරා තාක්ෂණයේදී භාවිතා වුණේ මේක පටලයක් විදියට ගිහිල්ලා මෙතනින්ම පල්ලෙහාට බැක් කරනවා. මේකේ මේ ජලය ඉවත් කර ගැනීම නැත්නම් මේ පෝෂක ද්‍රාවණය ඉවත් කර ගැනීම සිදු කරන්නේ පහළින්ම නෙමෙයි යම් උසක් ගියාට පස්සේ. මේ බටය යදලා තියෙන්නේ යම් උසකින්. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ PVC බටේ දෙපැත්තට end cap දෙකක් ගහන එක. end cap එක කෙරෝලේ තියෙන අර PVC බට වහන්න කෙරෝලින් ගහන කෑල්ලට තමයි අපි end cap එක කියලා කියන්නේ. end cap එකක් ගහලා ඉවරලා end cap එකේ මැද ප්‍රමාණයට ටිකක් ඉහළින් තමයි සිදුරක් විදලා ඉවරලා එතනින් යන නලයක් උපයෝග කරලා පහළට දාලා. එතකොට මෙන්න මේ මැද මට්ටමට වෙනකම් පෝෂක ද්‍රාවණය පිරීලා තියලා ඊට වඩා වැඩි වෙන පෝෂක ප්‍රමාණය තමයි එතරින් ගමන් කරලා මේ වගේ පද්‍ය වුණා මේ විදිහට පටේ දාලා තිබ්බාන් පස්සේ මේ මට්ටමට වඩා වැඩි වෙන පෝෂක ප්‍රමාණය තමයි මතිසෙන් මෙතනින් වත් වීම සිදු වෙන්නේ. එතකොට පැය 24 පුරාවටම මේ කියන පද්ධතියේ පෝෂක යම් ප්‍රමාණයක් රැඳිලා තියෙනවා. මේ පෝෂක පද්ධතියේ මෙන්න මේ ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණයේ යම් වාසි කිහිපයක් තියෙනවා. ඒ වාසිය කිහිපය තමයි සාමාන්‍ය අපි මේකේ කටමට්ටම වෙනකම් පුරවලා තියන්නේ නැහැ. හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් ශාකයේ මුල් ශෝෂණය කරන්න ඕනේ. නම් වාතයේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒකින්ද අපි සාමාන්‍යයෙන් වාත අවකාශයක් රැඳෙන්න ඉහළින් යම් ප්‍රමාණයක් ඉතුරු කර ගැනීම සිදු කරන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ වගේම මේ කියන පෝෂක මිශ්‍රණයෙන් භාගයක් පමණ පෙරලා තියෙන්න ඕනේ. මේ භාගයක් පෙරලා තියෙන වාසිය තමයි සාමාන්‍යයෙන් හදිස්සියේ හරි විදුලිය විසන්ධි වීමක් වගේ දෙයක් සිදු වුණොත් එහෙම අර නියුට්‍රියන් ෆිල්ම් ටෙක්නික් එකේදී නැත්නම් NFT ටෙක්නොලොජි එකේ වුණ වැඩේ තමයි පෝෂක අනේක නැවතුනාන් පස්සේ පෝෂක ද්‍රාවණය පටලේ ගමන් කරන්නේ නැහැ. ඒකට පෝෂක ටික නැවතුනාට පස්සේ ශාකය දවසක් විතර විදුලිය සැපීමක් ලැබුණ නැත්නම් ශාකයට අවශ්‍ය තරම් පෝෂක නොලැබීමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන තත්ත්වයෙන් වැළකීම සිදු වෙනවා මේ ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණයේදී. ඒකේ ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණයේ පෝෂක පටලයක් හැමතිස්සෙම මේකේ පෙරලා තියෙන හින්දා හදිසියෙ හරි විදුලිය විසන්ධි වීමක් සිදු වුණා යම් පෝෂක ප්‍රමාණයක් මේ කියන නලය තුල රැඳිලා තියෙනවා. ඒ නලය තුල රැඳිලා තියෙන පෝෂක ප්‍රමාණය නැවත විදුලිය ලැබෙනතුරු මේ ශාක වලට පරිභෝජනය කිරීමේ හැකියාවකුත් මෙන්න මේ කියන ටෙක්නොලොජි එකේදී ලැබෙනවා. මේ කියන විදිහට මේ කියන පද්ධති දෙකේම ගැඹුරු පෝෂක පටල ධාරා තාක්ෂණය නැත්නම් NFT ටෙක්නොලොජි එකේ ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණය කියන දෙකේම අපි පොම්පයක් උපයෝගී කරගෙන මේ කියන පෝෂක ද්‍රාවණ පටලය පාලනය කිරීමක් සිදු කරනවා ගලාගෙන යෑමක් සලස්වනවා. දැන් සංසාර පෝෂක ද්‍රාවණය සංසරණය වීමක් සිදු වෙනවා. ඒ නිසා හැමතිස්සෙම මේ පෝෂක ද්‍රාවණය හොඳින් වාතනය වෙලා තමයි මේ ශාක හරහා
ගමන් කිරීම සිදු වෙන්නේ. මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් සංසරණය වන ක්‍රමවේද දෙකක් තියෙනවා. ඒ වගේම සංසරණය නොවන ක්‍රමවේද තියෙනවා. අපි කිව්වා මුලින්ම අර ජලරෝපිත වගා ක්‍රමවේද, ඒ කියන්නේ ජලීය මාධ්‍යයක දැන් මෙතන පසක් පාවිච්චි වෙන්නෙත් නැහැ, වෙනම කිසියම් මාධ්‍යයක් පාවිච්චි වෙන්නෙත් නැහැ. කෙලිම ජලය තමයි ශාකය වර්ධනය වීම සිදු වෙන්නේ. ශාකය රඳවා ගැනීමට පමණක් නෙට් පොට් එකක්, මේ පොට් එක මත රැඳ වූ පොඩි ප්‍රමාණයක අර ස්පොන්ජ් කෑල්ලක් වගේ දෙයක් රැඳවීම සිදු වෙනවා. එතකොට ශාකය වැටෙන්නේ නැතුව තියා ගැනීමට පමණයි උපකාරී වෙන්නේ. එතකොට ශාකයට අවශ්‍ය සියලුම පෝෂක අපි දියර පොහොර ද්‍රාවණයක් කරහා ලබා දීම සිදු කරනවා. ඒ වගේම මේ වෙනුවට අපිට සාමාන්‍ය පස රැඳවීමට සඳහා පමණක් ඕනනම් අවශ්‍යම අවස්ථාවල මේ සංසරණය නොවන ක්‍රමවේදවල ගොඩක් අවස්ථාවල පාවිච්චි කරනවා. අර නෙට් පොට් එකට අපි පොඩි වශයෙන් පුරවනවා. පස් නොවන පස් පාවිච්චි කරන්නේ නැහැ වැරදිලාවත්. පස් වලින් එතකොට පස් වලින් අර පසෙන් බවිය හැකි ලෙඩ රෝග කියන ඒවා ව්‍යාප්ත වීම නැති කරන්න තමයි අපි නිර්පාංශු ක්‍රමවේදයකට යන්නේ. ඒකෙන්ද පස් පාවිච්චි වෙන්නේ නැහැ. නිර්පාංශු කියන්නේ පස් රහිත කියන වගාවක. අපි කොහොබත් වගේ පැල සිට වී හැකි මාධ්‍යයක් පැල රඳවා තබාගත හැකි රෝපණ මාධ්‍යයක් පාවිච්චි කරනවා පැලය රඳවා තබා ගැනීම සඳහා. ඒ වයින් ශාකයට අවශ්‍ය පෝෂක ලැබීමක් සිදු වෙන්නේ නැහැ. කොහොබත් වලින් අවශ්‍ය පෝෂක ලබා දීමක් සිදු කරන්න බෑ. ඒකෙන් කරන්නේ සාමාන්‍ය පැලය රඳවා ගැනීම සඳහා අවශ්‍ය මාධ්‍යයක් සැපයීම පමණයි. ඒවට අපි සාමාන්‍යයෙන් කියනවා රෝපණ මාධ්‍ය කියලා. මේ විදිහට ගත්ත එක අපි ජල රෝපිත වගාවේ කියන්නේ ජලයේ පැල රැඳවීම කියන ක්‍රමවේදයේදී ජලය මත ශාක වගා කිරීම කරන ක්‍රමවේදයේදී සංසරණය වන ක්‍රමවේදයක් තියෙනවා. සංසරණය වන ක්‍රමවේදයේ තිබ්බා ක්‍රමවේද දෙකක්. එකක් තමයි නියුට්‍රියන් ෆිල්ම් ටෙක්නික් එක, නැත්නම් දැන් ටික තමයි ඩීප් ෆ්ලෝ ටෙක්නික් එක. يعني නොගබුරු පෝෂක පටලයක් ගමන් කරන තාක්ෂණයකුයි ගැඹුරු පෝෂක ධාරාවක් තියෙන තාක්ෂණයකුයි. මේ දෙකේදී පෝෂක ද්‍රාවණය හැමතිස්සෙම සංසරණය බිමින් තමයි පැවතුනේ. මේ සංසරණය නොවන ඒ ජලීය මාධ්‍යයක පැල හිටවන්න පුළුවන් ක්‍රමවේද කිහිපයකුත් තියෙනවා. ඒවා තමයි පළවෙනි එකට අපි කියනවා මුල් ගිල්ලූ වගාව කියලා එකක් තියෙනවා. පාවෙන වගාව කියලා එකක් තියෙනවා. කේශික අවශෝෂණ වගාව කියලා ක්‍රමවේද කිහිපයක් තියෙනවා. බලමු මොකද්ද මේ මුල් ගිල්ලූ වගාව, පාවෙන වගාව සහ කේශික අවශෝෂණ වගාව කියන අවස්ථාවල සංසරණය නොවන ක්‍රමවේද උපයෝගී කරගෙන කොහොමද මේ කියන පද්ධතියක වගා කෙටවීම සිදු කරන්නේ කියලා. මේ මුල් ගිල්ලූ වගාව නැත්නම් මුල පෝෂක ද්‍රාවණයක ගිල්වීමක් සිදු කරන අර සංසරණය නොවන මේ කියන්නේ මේකේ පෝෂක ද්‍රාවණයේ සංසරණය වීමක් සිදු වෙන්නේ නැහැ මේ කියන ක්‍රියාවලිය කොහෙදිවත් ජලීය ද්‍රාවණය එක තැනක නිශ්චලව තමයි තියෙන්නේ. ඉතින් ඒ ද්‍රාවණය මත අපි මුල් ශාකයක අවශ්‍ය පෝෂක ටික ලබා ගැනීමට අවශ්‍ය මුල් ටික ගිල්ලෙන විදිහට නිර්මාණය කරගත්ත වගාවකට අපි කියනවා මුල් ගිල්ලූ වගාව. නැත්නම් රූට් ඩිපින් ටෙක්නික් කියලා වෙලා පාවිච්චි කරන ක්‍රමවේදයක් තියෙනවා. මේ මුල් ගිල්ලූ වගාවත් මේ මුල් ගිල්ලූ වගාව උපයෝගී කරගෙන හිටවන්න පුළුවන්. අලභෝග වගාව සඳහා පාවිච්චි කරන්නත් පුළුවන්. අලභෝග නැතුව අනෙකුත් භෝග සඳහා මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න පුළුවන්. අලභෝග සහ අලභෝග නොවන භෝග සඳහා වුණත් මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න පුළුවන්. අපි මුලින් බලමු අලභෝග හැර අනෙකුත් භෝගවලට ගොඩක් වෙලාවට මේ නිර්පාංශු වගා ක්‍රමවේදවල හොඳ ආදායමක් ලැබෙන ක්‍රමවේද අපි සාමාන්‍ය මේ තාක්ෂණය පාවිච්චි කරන්න විවිධ පැල සිටවන්න භාවිතා කරන ව්‍යුහ නිර්මාණය කරන්න අපිට යම් වියදමක් යන නිසා ගොඩක් වෙලාවට අර නියුට්‍රියන් ෆිල්ම් ටෙක්නික් වගේ සංසරණයේ වගා ක්‍රමවේදවලට මේ සංසරණය නොවන ක්‍රමවේදවලට වඩා සාපේක්ෂව ලොකු වියදමක් දරන්න සිදු වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල අපි සාමාන්‍යයෙන් ග්‍රීන් හවුස් ඇතුලේ නැත්නම් හරිතාගාර ඇතුලේ තමයි ඒ වගේ පද්ධති ගොඩක් වෙලාවට නිර්මාණය කරගන්නේ. ඒ වගේදී අපි සාමාන්‍යයෙන් වටිනාකමින් වැඩි අපනයනය කිරීමට සුදුසු ඒ වගේ භෝග තමයි අපි හැමතිස්සෙම වගා කරන්න පාවිච්චි කරන්නේ. ගුණාත්මකයෙන් ඉහළ විදියට නිර්මාණ විදියට නිර්මාණය කරන සලාද වගේ දේවල් වලට බෙල් පෙපර් වගේ භෝග වලට ඊට අමතර භෝග විශාල ප්‍රමාණයට පොඩියට පාවිච්චි කරන පලා වර්ග විශාල ප්‍රමාණ වලට කංකුම් වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ වගේ රාබු වගේ
වගේ පාවිච්චි කරන ගෝකොළ වගේ දේවල් නිර්මාණය කරන ගස් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ විශාල ප්‍රමාණයකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ අලභෝග හැරභෝග සඳහා අපිට මේ කියන ක්‍රමවේදය භාවිතා කිරීම සිදු කරන්න පුළුවන්. ඒ කියන ක්‍රමවේදය පාවිච්චි කරනකොට අපි කරන වැඩේ තමයි මේ විදිහට අපි ව්‍යුහය සකසා ගැනීම සිදු කරන්න ඕන. අපි රිජිෆෝම් පෙට්ටියක් උපයෝගී කරගෙන තමයි කරන්නේ. රිජිෆෝම් පෙට්ටියේ අපි මේ වගේ උඩ සිදුරු කිහිපයක් විදලා ඒ මත පැල රඳවීම අපි සාමාන්‍යයෙන් සිදු කරනවා. එහෙම සිදු කරලා තමයි මෙන්න සිදුරක් විදලා තියෙනවා. මේ සිදුර හරහා ඇතුළට වාතය සංසරණය වෙන්න පුළුවන් විදිහට තමයි අපි දාලා තියෙන. අපි බලමු මේ වගේ සැකස්මක් ඔයාලටත් පහසුවෙන්ම ගෙදරදී නිර්මාණය කරගන්න පුළුවන්. ඒ එකක් ගෙදරදී නිර්මාණය කරන්න පාවිච්චි කරන ක්‍රමවේද මොනවද කියලා. පහසුවෙන්ම මේ පද්ධතිය ඉතා අඩු මුදලකට ඔබට ගෙදරදීම නිර්මාණය කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඔබට අවශ්‍ය වන ද්‍රව්‍ය තමයි රිජ්ෆෝම් පෙට්ටිය, ඇල්බර්ට් පෝර් මිශ්‍රණය, කොහොබත්, කළු පොලිතීන් කැබැල්ල, යෝගට් කෝප හෝ දැල් පොට් කිහිපයක්, සෙලෝ ටේප්, පේපර් කටර්. මෙන්න මේ කියන ද්‍රව්‍ය උපයෝගී කරගෙන අපි නැවත බලමු. පහසුවෙන්ම මේ පද්ධතිය ඉතා අඩු මුදලකට ඔබට ගෙදරදීම නිර්මාණය කරගන්න පුළුවන්. මේ සඳහා ප්‍රධාන වශයෙන් ඔබට අවශ්‍ය වන ද්‍රව්‍ය තමයි රිජ්ෆෝම් පෙට්ටිය, ඇල්බර්ට් පෝර් මිශ්‍රණය, කොහොබත්, කළු පොලිතීන් කැබැල්ල, යෝගට් කෝප්ප හෝ දැල් පොට් කිහිපයක්, සෙලෝ ටේප්, පේපර් කටර්. මෙන්න මේ කියන ද්‍රව්‍ය උපයෝගී කරගෙන ඔයාට මේ නිර්පාංශ වගා පද්ධතිය පහසුවෙන්ම සකසා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ වගාව සම්පූර්ණයෙන්ම සිදු වෙන්නේ මෙන්න මේ වගේ රිජ්ෆෝම් පෙට්ටියක් ඇතුලේ. ඔයාලට මේ වගේ රිජ්ෆෝම් පෙට්ටියක් ඔයාලගේ ළඟම තියෙන ආපිකෝහයකින් අඩුවට ගන්න පුළුවන්. ඔයාලගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන විවිධ ප්‍රමාණයේ රිජ්ෆෝම් පෙට්ටි මිලදී ගන්න තියෙනවා. එක්වරක් මිලදී ගත්තාම අපට අවුරුදු කිහිපයක් යනකම් මේ පෙට්ටිය වගා කටයුතු සඳහා පාවිච්චි කරන්න වීම නිසා අපිට වැඩි වියදමක් දරන්න සිදු වෙන්නේ නැහැ. මීට අමතරව අපට ප්‍රධානම අවශ්‍ය වන ද්‍රව්‍යයක් තමයි මේ තියෙන්නේ. ඇල්බර්ට් සොලියුෂන්. එහෙම නැත්නම් ඇල්බර්ට් පෝර් මිශ්‍රණය. මොකද්ද මේ ඇල්බර්ට් පෝර් මිශ්‍රණය කියන්නේ? ඇල්බර්ට් පෝර කියන්නේ දියර පොහොර. ඒ කියන්නේ ජලය හොඳින් දිය කර දියර ආකාරයේ පොහොරක් ලෙස භාවිතා කරන්න පුළුවන් පොහොර මිශ්‍රණයක්. මේ පොහොර මිශ්‍රණය සම්බන්ධයෙන් ගොඩක් අය දැනුවත් නැතත් වගා කටයුතු කරන අය නම් ගොඩක් වෙලාවට දන්නවා. මේ පොහොර අලෙවි සැල්වල, කෘෂි ද්‍රව්‍ය අලෙවි සැල්වල පහසුවෙන්ම හොයාගන්න පුළුවන් පොහොර මිශ්‍රණයක්. මීට අමතරව අපට අවශ්‍ය වෙනවා කොහොබ. පස් පාවිච්චි කරන්නේ නැති නිසා අපි පැල සිටුවා ගැනීමට භාවිතා කරන්නේ කොහොබ. මෙයත් ඔබට ඉතා පහසුවෙන්ම අඩු මුදලකටම කෘෂි අලෙවි සැලකින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තව අපිට ඕන වෙනවා පැල හිටුවා ගැනීමට පොට් එකක්. මේ සඳහා අපට යොදා ගන්න පුළුවන් යෝගට් කෝප්ප පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් බීම කප් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් කුෂි අලෙවි සැල්වල වලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා නෙට් පොට්. මේ නෙට් පොට් එකක් යෝගට් කෝප්පයක ප්‍රමාණය තියෙන නෙට් පොට් මිලදී ගත්තායින් පස්සේ අපිට මේක සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අපිට යෝගට් කෝප් කිහිපයක් හෝ මේ නෙට් කප් කිහිපයක් මේ සඳහා අපිට අවශ්‍ය වීම සිදු වෙනවා. ඊට අමතරව කළු පාට පොලිතීන් කැබැල්ලකුත් අපිට මේ සඳහා අවශ්‍ය වීම සිදු වෙනවා. අපි මේ ද්‍රව්‍ය උපයෝගී කරගෙන මෙන්න මේ වගේ සැකස්මක් තමයි නිර්මාණය කර ගැනීමට යන්නේ. බලමු අපි මේ සකසාගන්නේ කොහොමද කියලා. මේ මං ගත්ත රිජිෆෝම් පෙට්ටිය. ඔයාලටත් අවශ්‍යතාවයට ගැලපෙන විදිහට පෙට්ටියක් මිලදී ගන්න පුළුවන්. මුලින්ම අපි කරන්න ඕනේ කළු පාට පොලිතීන් එක අරගෙන රිජිෆෝම් පෙට්ටිය ඇතුළට බසලා ඒක ඇතුළට වතුර පුරවන්න පුළුවන් වෙන විදිහට සෙලෝ ටේප් වලින් රිජිෆෝම් පෙට්ටිය හොඳින් සම්බන්ධ කරගන්න එක. එයි මේ කළු පාට පොලිතීන් එකක් පාවිච්චි කරන්න කියලා කාට හරි දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගහක මුල් වර්ධනය වෙන්නේ
පොළොව ඇතුළට. ඒ කියන්නේ පොළොව ඇතුලේ හැමතිස්සෙම තියෙන්නේ අඳුරු පසුබිමක්. මේ අඳුරු පසුබිම මුල්වල වේගවත් වර්ධනයට උපකාරී වෙනවා. එමෙන්ම පොලිතීනයක් දැම්මහම රිජ්ෆෝම් පෙට්ටිය සමග පොහොර මිශ්‍රණය ඍජුව ගැටෙන්නේ නැති නිසා රිජ්ෆෝම් පෙට්ටිය අපිට අවුරුදු කිහිපයක් යනකම් පාවිච්චි කරගන්න පුළුවන් වෙනවා. මෙහෙම පොලිතීනය අපිට සම්බන්ධ කරලා පෙට්ටිය සකසා ගැනීම සිදු කරන්න පුළුවන්. මෙහෙම පොලිතීනය සම්බන්ධ කරලා ඉවර වුණාට පස්සේ අපි පියන් සකසා ගැනීම සිදු කරන්න ඕනේ. මේ සඳහා අපි මුලින්ම පැල රැඳවීමට ගන්න යෝගට් කප් එක වෙන්න පුළුවන්, නැට් කප් එක වෙන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා පැල සිටවීමට සුදුසු පරතරයක් සහිතව ඔය කියන පියනේ සටහන් සලකුණු කිහිපයක් ලකුණු කර ගැනීම සිදු කරන්න ඕන. පැල අතර නියමිත පරතරය පවත්වා ගැනීම කියන එක ප්‍රධානව වැදගත් වෙනවා. එතකොට අපි වාහිටවන භෝගයේ රෝග පරිබෝධ ඇතිවීමට තියෙන අවදානම බොහෝ සෙයින් අඩු වීමක් සිදු වෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය වුණාම වගා කරන භෝග වර්ගය මාරු කරන්න ඒකිනුත් මේ පහසුව ලැබීම සිදු වෙනවා. අපි නියමිත පරතරය පවත්වා ගැනීම කියන එක. මේ විදිහට ලකුණු කරගත්තට පස්සේ අපි කරන වැඩේ තමයි පේපර් කටර් එකක් භාවිතා කරලා මේ විදිහට මේ සිදුරු කපා ගැනීම සිදු කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මම කපාගෙන තියෙන සිදුරු ටික. පේනවද? මැද පොඩි වෙනම සිදුරක් තියෙනවා. මේ සිදුර අපි හදන්නේ පැල සිටුවීමෙන් පසු පෙට්ටිය ඇතුළට වායු කෝමාරු සිදුවීමේ පහසුව සඳහා. මේ සිදුර හරහා මදුරුවන් බෝවීම වෙයි කියලා ඔයාලට යම් බයක් තියෙනවා නම් මේ සිදුර උඩින් පොඩි දැල් කෑල්ලක් අලවල ඉවරලා මේ සිදුර හරහා මදුරුවන් ඇතුළු වීම කියන එක වළක්වන්න පුළුවන්. එතකොට මදුරුවන් ඇතුළු වෙලා විතර දමනවා කියන පාලනය කරගන්න පුළුවන්. දැන් අපි පැල රැඳවීමට තියෙන පොට් අරගෙන මේකට ඇතුළු කරලා ඉවරලා මේ විදිහට පද්ධතිය සකසා ගැනීම සිදු කරන්න පුළුවන්. අපි පැල රැඳවීමට ඇති බඳුන් පහළ පෝෂක ද්‍රාවණයේ සමග සම්බන්ධ වීමට අපහසු නිසා මෙන්න මේ ආකාරයට සිදු කරලා මුල් පහළට වර්ධනය වීමට පුළුවන් වෙන විදිහට සකසා ගන්න ඕනේ. එහෙම සකසා ගත්තායින් පස්සේ ඒ අපිට අපේ කියන පද්ධතියේ සිදුරු වලට ඇතුළු කිරීම සිදු කරන්න පුළුවන්. හැම පොට්ටයකටම මේ ආකාරයේ සිදුරු සකසලා පැල සිටුවා ගැනීම පහසු ලෙස සකසා ගැනීම සිදු කරන්න පුළුවන්. දැන් අපි බලමු පෝෂක ද්‍රවණය සකසා ගන්න කොහොමද කියලා. මේ සඳහා අපි පිරිසිදු වතුර ලීටර් 4.5 ඒ කියන්නේ ගැලුමක ප්‍රමාණයක් පොහොර මිශ්‍රණයේ ප්‍රමාණයකට පොහොර මිශ්‍රණයේ ග්‍රෑම් 10ක ප්‍රමාණයක් තමයි මිශ්‍ර කරලා මේ මිශ්‍රණය සකසා ගැනීම සිදු කරන්න ඕනේ. ඔයාලට මේ මිශ්‍රණය සකසා ගන්න ආකාරය ඔය පොහොර මිශ්‍රණ පැකට්ටුවේම පිටිපස්ස සඳහන් කරලා තියෙනවා. මේ ආකාරයට ජල ප්‍රමාණය අපේ අවශ්‍ය වන ජල ප්‍රමාණයට ගැලපෙන විදිහට පොහොර කිරාගෙන ඒ ලබාගත් පොහොර ටික ජලයේ දිය කරගන්න පුළුවන්. කිරා ගන්න තරාදියක් අවශ්‍ය වෙන්නේම නැහැ. ගිනි පෙට්ටි පියනක් ගත්තොත් එහෙම ගිනි පෙට්ටි පියනක සාමාන්‍යයෙන් ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් පොහොර අල්ලීම සිදු වෙනවා. ඒක නිසා ඔයාට ලීටර් 4.5ක නැත්නම් ගැලුමකට ඔය ගිනි පෙට්ටි පියනෙන් දෙකක් මිශ්‍ර කිරීම හරහා ඔයාගේ පොහොර මිශ්‍රණය සකසා ගැනීම සිදු කරන්න පුළුවන්. ඔයාලගේ රිජිෆෝම් බොක්ස් එකේ අවශ්‍ය වන පිරවීම සඳහා අවශ්‍ය වන ජල ප්‍රමාණය හඳුනාගෙන ඒ ජල ප්‍රමාණයට ගැලපෙන පොහොර ප්‍රමාණය කලවම් කරලා දිය කර ගැනීම සිදු කරගන්න පුළුවන්. අපි මේ කුඩු මිශ්‍රණය ජලයට දමලා ඉවරලා හොඳින් අඩියේ ඉතුරු වෙන්නේ නැති වෙන විදිහට දිය කර ගැනීම සිදු කරන්න ඕනේ. එමගින් හොඳ පෝෂක මිශ්‍රණයක් අපිට ලබා ගැනීම සිදු කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට හොඳින් දිය කරගත්ත පෝෂක ද්‍රාවණයක්
අපිට ලබා ගන්න පුළුවන්. මේ සමගින් දිය වුණාට පස්සේ අපි මේ පොහොර ද්‍රාවණය කලින් සකසලා ගත්ත රිජ්ෆෝම් පෙට්ටියට දාන්න ඕනේ. මේ පෝෂක ද්‍රාවණය පෙට්ටිය කටමට්ටමට යනකම්ම පිරවීමක් අපි සාමාන්‍යයෙන් සිදු කරන්නේ නැහැ. අපි මේ ද්‍රාවණය යෙදවීම සිදු කරන්න ඕනේ අපේ පාවිච්චි කරන්න හිටවන්න ගන්න පොට්ටොල යෝගට් කප් එකේ පහළ කෙළවර ওই ජල මට්ටමේ ගෑවෙන ප්‍රමාණයට පමණයි. අන්නේ ප්‍රමාණයට ඔය කියන වාජනයට පෝෂක මිශ්‍රණය එකතු කර ගැනීම සාමාන්‍යයෙන් අපි සිදු කරනවා. ඉන්පසු කලින් සකසාගත් නෙට් පොට් එකේ යෝගට් කප් එකට අපිට පුළුවන් කොහොබත් පිරවීම සිදු කරන්න. මෙන්න මේ ආකාරයට සියලුම බඳුන් වලට කොහොබත් පිරවී ගැනීම පුරවා ගැනීම අපිට සිදු කරන්න පුළුවන්. පුරවාගත්තායෙන් පස්සේ අපිට පුළුවන් අපේ තියෙන පැල මේ කියන පොට් එකේ සිටුවා ගැනීම සිදු කරන්න. එන්නේ විදියට අපිට මේ විදියට පැල හිටවා ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ විදියට සැකස්මක් අන්න අලභෝග හැර අනිකුත් භෝග වලට අපිට මේ වගේ ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අලභෝග සඳහා මේ වගේ ව්‍යුහයක් අපිට නිර්මාණය කර ගැනීම සිදු කරන්න පුළුවන්. මේ අලභෝග පාවිච්චි කරනකොට අපි සාමාන්‍යයෙන් කරන වැඩේ තමයි ටිකක් සාමාන්‍ය රිජිෆෝම් බොක්ස් එකේ අපි කරන වැඩේ තමයි ඉහළින් දැලක් රැඳවීම සිදු කරනවා මාධ්‍ය රඳවා ගැනීම පහසු වෙන විදියට. කුල් දැල් පාවිච්චි කරන්න පුළුවන්. දැලක් භාවිතා කරලා මේ විදියට නැමීමක් සිදු කරනවා. නමල ඉවරලා අපි ඉහළින් කොහොබත් පිරවීම වගේ මගා මාධ්‍යයක් විදිහට කොහොබත් පහසුවෙන් හොයාගන්න පුළුවන්. කොහොබත් පිරවීම සිදු කරනවා. ජීවාණුමරණය කරපු කොහොබත් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කරන වැඩේ තමයි PVC බටයක් අරගෙන PVC බටය බටේ වටේටම සිදුරු විදිනවා. ඒකම සිදුරු විදවද PVC බට කෑල්ල මේ විදිහට මේක හරහා දිල්වීම සිදු කරනවා. පල්ලෙහා තියෙන ජලීය මාධ්‍යයේ සමග සම්බන්ධ වන විදියට. මේ කාලයේදී සාමාන්‍යයෙන් අලය පිනිසිරිය වර්ධනය වෙනකොට නැත්නම් මුල් මෙන්න මේ කියන පහළ මාධ්‍යයට ගමන් නොකරන අවස්ථාවේදී භෝගයට අවශ්‍ය තරම් පෝෂක ලැබීමක් සිදු වෙන්නේ නැහැ. මේ අවශ්‍ය පෝෂක ප්‍රමාණය ලබා ගැනීමට උපකාරයක් වන විදිහට තමයි අපි සාමාන්‍යයෙන් කරන වැඩේ තමයි මේ බටේ යොදලා ඉවර වෙලා මේක අභ්‍යන්තරයට කොහොබත් පිරවීම සිදු කරනවා. එතකොට අර කියන ද්‍රාවණය මේ කොහොබත් දිගේ ඉහළට අවශෝෂණය වෙලා සිදුරු හරහා මේ කියන මාධ්‍යයට පැමිණීම සිදු වෙනවා. ඒ වගේම අපිට පුළුවන් මුල් පල්ලෙහාට වර්ධනය වන තෙක් පොඩි ප්‍රමාණ වලින් පෝෂක දිය කරලා මේ කියන මාධ්‍යයට යෙදීම සිදු කරන්න. එහෙම යොදලා ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කරන වැඩේ තමයි මුල් මේ විදිහට මෙන්න මේ කියන දැලෙන් මේ දැල් ආවරණයෙන් පහළට වර්ධනය වුණාට පස්සේ කියන්නේ පෝෂක ද්‍රාවණය සමග ගැටිලා පෝෂක සමන් විසින්ම පුරා ගැනීම සිදු කරන්න පුළුවන් මට්ටමට වර්ධනය වුණායින් පස්සේ අපි කරන වැඩේ තමයි මෙන්න මේ කියන ද්‍රාවණය විතර හොඳින් වාතනය වීම සිදු වෙන්න ඕනේ. ඒ වාතනය වීම කියන එක පහසු වීම සඳහා අපි කරන වැඩේ තමයි මෙන්න මේ කියන නලය අභ්‍යන්තරයේ අයින් කරලා ඉවත් කරලා මේ නලය අභ්‍යන්තරයේ තිබ්බ කොහොබත් සියල්ලම ඉවත් කරලා බාහිර වායු ගෝලය සමග සම්බන්ධ කරනවා. නිතරම බාහිර වායු ගෝලයේ තියෙන වාතය මේක හරහා ගමන් කරලා මේ කියන මාධ්‍ය ඉතින් වාතනය වීම සිදු වෙනවා. මේ සැකස්මේදී අපි සාමාන්‍ය වාතනය වීම සඳහා මෙතන සිදුරක් තිද්දා එනි මේ සිදුරත් පවත්වා ගැනීම සිදු කරා. මේකෙත් ඒ විදිහට වාතනය වීම සඳහා අපි මෙන්න මේ සැකස්මේ මේ විදිහට කොටසක් නම් තබා ගැනීම සිදු වෙනවා. ඒ විදිහට මේ සංසරණය වන මාධ්‍ය නිතර අපි සාමාන්‍ය මාධ්‍යය අපිට මේ අලභෝග සඳහා අලභෝග නොවන භෝග සඳහා මේ විදිහට සැකස්ම දෙකක් නිර්මාණය කරන්න පුළුවන්. මේ විදිහට මේ තියාගෙන සැකස්මේ මේ කියන මාධ්‍ය නිතර අපිට නිතර පරීක්ෂා කරන්න වෙනවා. මේකේ තියෙන පෝෂක ක්‍රමානුකූලව කාලයක් යනකොට ශාක මගින් උරාගත්තායින් පස්සේ මේ ද්‍රාවණයේ අවශ්‍ය තරම් පෝෂක නැති වෙන්න පුළුවන්.
ඒක නිසා අපිට කරන්න වෙනවා සතියකට විතර සැරයක් මේ කියන මාධ්‍ය පරීක්ෂා කිරීමට ලක් කරලා ඒකේ තියෙන පෝෂක අවශ්‍ය ප්‍රමාණ වලින් තියෙනවද කියලා හඳුනාගෙන එහෙම අඩු වෙලා තියෙන පෝෂක අඩුවීමක් නිරීක්ෂණය කරොත් ඒක නිවැරදි කරලා නව පෝෂක ප්‍රමාණයක් එක්ක දිය කරගත්ත ද්‍රාවණයක් සමග මේකට මේක මිශ්‍ර කරලා ඉවරලා නැවත පෝෂක ද්‍රාවණය අලුත් කිරීම සිදු කරන්න වෙනවා. එතකොට ශාකයට අවශ්‍ය පෝෂක දීර්ඝකාලීනව ශාකයට නිවැරදිව ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. අන්න ඒ විදිහට තමයි මෙන්න මේ අලභෝග සහ අලභෝග හැරානිකුත් භෝග සඳහා මුල් කිල්ලූ වගාව කියන එක නැත්නම් රූට් ඩිපින් ටෙක්නික් කියන ක්‍රමවේදය පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි බලමු තව ක්‍රමවේදයක් තියෙනවා. අර සංසරණය වන ක්‍රමවේදවල ප්‍රධාන සංසරණය නොවන ක්‍රමවේදවල ප්‍රධාන ක්‍රමවේද තුනක් තිබ්බා. මුල්ගිල්ලූ වගාව, පාවෙන වගාව සහ කේශිකාව ශෝෂණ වගාව කියලා තුනකට ක්‍රමවේද තුනක් තියෙනවා. දෙවන ක්‍රමවේදය තමයි පාවෙන වගාව කියන එක. පාවෙන වගාවේදී සාමාන්‍යයෙන් මහා පරිමාණයෙන් අර ආරක්ෂිත ගෘහ ඇතුලේ වගා කරන ක්‍රමවේදවලදී පාවිච්චි කරනවා. ලංකාවේ ලොකුවට ප්‍රසිද්ධ නැති වුණත් වෙන රටවල් වල ප්‍රධානව කරන ක්‍රමවේදයක් තමයි මේ විදිහට පෝෂක ද්‍රාවණය ලොකු තටාක හදලා ඉවරලා පෝෂක ද්‍රාවණ ඒ කියන තටාකවල පෙරවීම සිදු කරලා ඉවරලා ඊපස්සේ ලොකු රිජිෆෝම් ෂීට් ප්‍රයෝගී කරගෙන මෙන්න මේ රිජිෆෝම් ෂීට් වල සිදු විශාල ප්‍රමාණයක් විදලා ඉවරලා ඒවා මේ කියන පෝෂක ද්‍රාවණය උඩ පාවීමට සලස්වනවා. මේ විදිහට පාවෙන සලස්වලා තියෙන්නේ පෝෂක ද්‍රාවණය උඩ රිජිෆෝම් ෂීට් එක පාවෙනවා. එතකොට මේකට වෙන ප්‍රධානම දෙයක් තමයි අර මාධ්‍ය නිතර වාතනය වීම සිදු වෙන්නේ නැහැ. ශාක මුල් වලට ශ්වසනය කිරීම සඳහා වාතය අවශ්‍යයි. අවශ්‍ය වාතය ලැබීමක් සිදු වෙන්නේ නැහැ. එන්නේ අපහසුතාවය මගහරවා ගැනීම සඳහා ප්‍රධාන දෙයක් කරනවා. මේ වලට හොඳට පේනවා මේක අභ්‍යන්තරයෙන් නල ටිකක් යවලා තියෙනවා. මේ විදියට කෘත්‍රිම වායු ධාරා යවලා මේ මාධ්‍ය හැමතිස්සෙම වාතනය කර කර තමයි පවත්වාගෙන යෑම සිදු වෙන්නේ. මේ විදිහට පාවින්ඩ සලස්වලා විශාල ප්‍රමාණයක් ඒකේ ශිෂ්ඨඵලයක හදාගන්න පුළුවන්. ජලය පස පාවිච්චි කරන්න නැති හින්දා හැමතිස්සෙම ජලීය මාධ්‍යයක තමයි වගා කරන්නේ. ඒක නිසා මේවා ජලරෝපිත වගා ක්‍රමවේද විදිහට ගණනවා. මේ ජලරෝපිත වගා ක්‍රමවේදේ විකරණ වැඩේ තමයි මේ විදිහට රිෆෝම් ෂීට් එකේ පැල රැඳවීම සඳහා පොට්ටයක පොඩි මාධ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒක පැලේ රඳව තබා ගැනීමට මේකෙන් පෝෂක සැපයීමක් සිදු වෙන්නේ නැහැ. අවශ්‍ය පෝෂක සියල්ලම ලැබෙන්නේ මේ කියන ජලීය මාධ්‍ය. අර වැල්බට් පොහොර මිශ්‍රණය දිය කරන ලද ජලීය මාධ්‍යයක් නැත්නම් පෝෂක දියර මාධ්‍යයක් තමයි මේකේ තියෙන්නේ. නිතර මේ කියන පෝෂක දියර මාධ්‍ය පරීක්ෂණයට ලක් කරලා අවශ්‍ය පෝෂක ප්‍රමාණය නියමිත ප්‍රමාණ වලින් තියෙනවද කියලා හඳුනාගෙන ඒකට අවශ්‍ය විදිහට පෝෂක නැවත මිශ්‍ර කරලා ද්‍රාවණය යථා තත්ත්වයට පත් කරන එක තමයි මේ කියන තාක්ෂණවලදී නිතර පාවිච්චි කරන ක්‍රමවේදය වෙන්නේ. ඊට පස්සේ තියෙන තව ක්‍රමවේදයක් තමයි කේශික අවශෝෂණ වගාව කියන්නේ. මේකත් ඒ වගේම පාවිච්චි කරන ක්‍රමවේදයක් තමයි කේශික අවශෝෂණ ක්‍රමද ජලීය මාධ්‍යක ජලය පැල සිටවීම සඳහා භාවිතා කරනවා. තනි පැලයක් විදියට තියෙන පැල සඳහා තමයි මේ කේශික අවශෝෂණ වගාව පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් අන්න දේ තමයි පෝෂක ද්‍රාවණයේ අඩංගු බඳුනක් මත මේ පෝෂක ද්‍රාවණය වල තියෙන එක මත අපේ සාමාන්‍ය තියෙන පැලය රඳවපු බඳුන රැඳවීම සිදු කරනවා. සාමාන්‍යයෙන් පැල රඳවන බඳුනක් නැත්තම් පෝච්චියක් ගත්තාන් පස්සේ පෝච්චියට පහළ සිදුරු තියෙනවා. මේ සිදුරු සමග සම්බන්ධ වෙලා තියෙන මේක සම්පූර්ණයෙන්ම කොහොබත් වගේ ඝන මාධ්‍යයකින් පෙරෙන සිදු කරන පස් පාවිච්චි කරන්නේ නැහැ. ඝන මාධ්‍යයක් පාවිච්චි කරනවා පස් නොවන කොහොබත් වගේ මාධ්‍යයක තමයි පැලේ රැඳවලා තියෙන්නේ. ඉතින් මේ කොහොබත් සමග මේ කියන පෝෂක ද්‍රාවණයේ ගැටීමට ලක් වෙනවා. ඒකට කේශාකර්ෂණ බලයෙන් තමයි කේශික අවශෝෂණය කියලා කියන්නේ. කේශාකර්ෂණ බලයෙන් හැමතිස්සෙම මේ පෝෂක ඇදලා ඉවරලා හිමින් සීරුවේ ඉහළට සැපයීම සිදු කරනවා මේ කියන මාධ්‍ය මගින්. එහෙම ලැබෙන පෝෂක ගිහිල්ලා මේ කියන ශාකයේ මුලට ලැබීම සිදු වෙනවා. ඉතින් ශාකයට අවශ්‍ය තරම් පෝෂක ලැබෙනකොට ශාකය හොඳින් වර්ධනය වීම සිදු වෙනවා. මෙන්න මේ විදිහට සකසා ගන්නා මෙන්න මේ කියන ක්‍රමවේදයට අපි කියනවා කේශික අවශෝෂණ වගාවක් කියලා. ඒකත් ජලය මත ජලීය මාධ්‍යම් මත පැලය රැඳවීම සිදු කරන නිසා මේවට කියනවා සියල්ලම ජලරෝපිත වගා ක්‍රමවේද කියලා. කොට ජලරෝපිත වගා ක්‍රමවේද ප්‍රධානව බෙදුණා කොටස් දෙකකට සංසරණය වනයි සංසරණය නොවනයි.
සංසරණය වන ක්‍රමවේදත් දෙකක් තියෙනවා. එකට කියනවා නොගැඹුරු පෝෂක පටල ධාරා තාක්ෂණය, අනිත් එකට කියනවා ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණය. නියුට්‍රියන් ෆිල්ම් ටෙක්නික් නැත්නම් NFT කියන එකයි ඩීප් ෆ්ලෝ ටෙක්නික් DFT කියන්නේ. සංසරණය නොවන පද්ධති ගත්තායින් පස්සෙත් ඒවයි ප්‍රධාන තුනක් දකින්න හම්බ වෙනවා. එකට කියනවා මුල්ගිල්ලු වගාව. මුල්ගිල්ලු වගාව නැවත අලභෝග වගාවට ගන්නත් පුළුවන්. අලභෝග නොවන වගාවන් සඳහා ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. මුල්ගිල්ලු වගා ක්‍රමවේද පාවිච්චි කරනවා. ඊට අමතරව පාවෙන වගාව සහ මෙතන තියෙන මේ කේශික අවශෝෂණ වගාව කියන ක්‍රමවේද තුනව පාවිච්චි කරන්නේ ශාකයක අවශ්‍ය පෝෂක ලබා ගැනීම සඳහා භාවිතා කරන සංසරණය නොවන ක්‍රමවේද වලට වැටෙනවා මේ තුන. මුල්ගිල්ලු වගාවයි, පාවෙන වගාවයි, කේශික අවශෝෂණ වගාවයි කියන්නේ. ඒ විදිහට තමයි ජල රෝපිත වගාව. නිර්පාංශු වගා ක්‍රමවේදයේදී මම කිව්වා ජලීය මාධ්‍ය පාවිච්චි කරන්නත් පුළුවන්, ඝන මාධ්‍ය පාවිච්චි කරන්නත් පුළුවන්, වාගත වගාවන්ට වාතය පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ පදාර්ථ අවස්ථාව තුළ තියෙන ඝන, ද්‍රව, වාතය කියන අවස්ථා තුනේම ශාක වගා කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. මේ පස් රහිතව. දැන් මෙතනදී අපි මුලින් කතා කරලා ඉවර කරේ ජලය පාවිච්චි කරලා ජලීය මාධ්‍යක කොහොමද පැලේ පාවිච්චිවා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේද සියල්ලම මේ විදිහට සංසරණය වනයි නොවනයි විදිහට බෙදලා අධ්‍යයනය කරා. දැන් ඊට පස්සේ අපි යනවා ඉස්සරහට ඝන මාධ්‍ය තුල වගාව කියන එක. ඝන මාධ්‍යයක් විදිහට අපි පාවිච්චි කරන මේ ක්‍රමවේදයේදී ප්‍රධානව අපිට හමු වන එතනද මේ කියන කොටසේදී අපිට ප්‍රධානව හමු වෙනවා පැලය රැඳවීම සඳහා අපිට රෝපණ මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. මෙතනදී අපි කරන්නේ ප්‍රධාන වශයෙන් ඝන මාධ්‍යයක තමයි පැලය වගා කරන්නේ. එතකොට මේ මාධ්‍ය සඳහා භාවිතා කරන්න ඕන ප්‍රධාන මොකක් හරි ඝන මාධ්‍යයක් තියෙන්න ඕන. ඒ වගේම මේ කියන මාධ්‍යයේ අපි පාවිච්චි කරන මාධ්‍යවල ගොඩක් වෙලාවට 100%ක්ම වගේ හැමතිස්සෙම ඒවයි ගොඩක් අවස්ථාවල ශාක පෝෂක අඩංගු වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ගහේ වර්ධනයට අවශ්‍ය සියලුම පෝෂක අපි හැමතිස්සෙම බාහිරින් සැපයීම සිදු කරන්නම වෙනවා. අවශ්‍ය සියලුම පෝෂක අවශ්‍ය ප්‍රමාණයෙන් ශාකයට අනිවාර්යෙන් බාහිරින් සැපයීම සිදු කරන්න වෙනවා. ඒක නිසා පෝෂක මාධ්‍යයක් නැත්නම් ඇල්බර්ට් පොහොර මිශ්‍රණය අපි ඉස්සර ජල රෝපිත වගාවේදී පාවිච්චි කරා. ජල රෝපිත වගාවේදී පාවිච්චි කරන ලද අර ඇල්බර්ට් පොහොර මිශ්‍රණය වගේ දියර පොහොර මිශ්‍රණය හැමතිස්සෙම ශාකයේ අර රඳවලා තියෙන මාධ්‍යයට ලැබා දීම සිදු වෙන්නේ. ඒ සඳහා භාවිතා කරන මෙන්න මේ ඝන මාධ්‍ය වලට අපි පොදුවේ කියනවා රෝපණ මාධ්‍ය කියලා. මේ කියන පද්ධතියේදී ඝන මාධ්‍ය තුල වගාවේදී පැලය රැඳවීම සහ සිටුවීම සඳහා රෝපණ මාධ්‍යයක් පාවිච්චි කරනවා. අවශ්‍ය පෝෂක ලබා දීම සඳහා පෝෂක මාධ්‍යයක් අවශ්‍ය වීමක් සිදු වෙනවා. ඒකට රෝපණ මාධ්‍යයි පෝෂක මාධ්‍යයි කියලා ප්‍රධාන මාධ්‍ය දෙකක් මෙතනදී අවශ්‍ය වෙනවා මෙන්න මේ ඝන මාධ්‍ය තුල භෝගෝගාව කරන්න. අපි ප්‍රධානව කතා කරමු මොන වගේ ඝන මාධ්‍ය නැත්නම් අපිට රෝපණ මාධ්‍ය විදිහට භාවිතා කරන්න පුළුවන් ඝන මාධ්‍ය මොනවද කියලා. මේකෙදී පාවිච්චි කරන මේ කියන භාවිතා කරන්න පුළුවන් ද්‍රව්‍ය ප්‍රධානව ඒවායේ ස්වභාවික පිහිටීම සහ ලක්ෂණ උපයෝගී කරගෙන ප්‍රධාන කොටස් හතරකට වෙන් කරන්න පුළුවන්. අකාබනික ස්වභාවිකව හොයාගන්න පුළුවන් ඝන මාධ්‍ය. ඒකට කියනවා කාබනික ස්වභාවික ඝන මාධ්‍ය කියලා. අපිට ස්වභාවිකව හම් වෙන බොරළු, ගල් කුඩු වගේ දේවල් ඒවයි පැල රැඳවීම සිදු කරන්න පුළුවන්. අපිට කවදාවත් පස් පාවිච්චි වෙන්නේ නැති වෙන විදිහට තමයි තියෙන්න ඕනේ. මේවයි පොහොර තියෙන්න අවශ්‍යතාවයක් නැහැ. පෝෂක තියෙන්න අවශ්‍යතාවයක් නැහැ. පැලය රඳවා තබා ගැනීම සිදු කරයි අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය පෝෂක ටික අපි අර පෝෂක ද්‍රාවණයෙන් දෙනවා. ඒකට කියනවා පෝෂක මාධ්‍ය. මේ තියෙන රෝපණ මාධ්‍ය. පැලය රැඳවීම පමණයි මේකේ බලන්නේ. බොරළු, ගල් කුඩු වගේ දේවල් පැලය රඳවන්න පුළුවන්. අපි ඒවට කියනවා කාබනික ස්වභාවික ඝන මාධ්‍ය කියලා. ඒ වගේම කාබනික ස්වභාවික ඝන මාධ්‍යයක් තියෙනවා. කාබනිකව දකින්න හම් වෙන ස්වභාවික පරිසරයේ කාබනික ද්‍රව්‍ය වල තියෙන ස්වභාවිකව හොයාගන්න පුළුවන්. දහය වගේ දේවල්, ලී කුඩු, කොහුබත් ලංකාවේ වැඩිපුර දකින්න ඇත්ත මේ පීට් මොස් ගොඩක් වෙන රටවල් දකින්න හම් වෙන දෙයක්. කොහු කෙඳි වගේ දේවල්
හැමතිස්සෙම කාබනික ස්වභාවික මාධ්‍ය විදියට කාබනික 10 ලීකුඩු කොහොබත් පීට්මොස් කොහො කෙඳි වගේ දේවල් කාබනික ශාකමය සම්භාවයක් තියෙන ස්වභාවිකව හොයාගන්න පුළුවන් දේවල් තමයි මේ තියෙන්නේ. ඒවයේ ගොඩක් වෙලාවට මේ තියෙන 10 ලීකුඩු වල පෝෂක තියෙන්නේ සුළු ප්‍රමාණ වලින් තියෙන්න පුළුවන්. හැබැයි ඒක ශාකයක වර්ධනයට අවශ්‍ය තරම් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය සියලුම පෝෂක ප්‍රමාණය කෘත්‍රිමව ලබා දීම සිදු කරන්න වෙනවා. නතරාදෙනා ඉතින් සාමාන්‍ය මේවා දි รา පත් වෙලා කිරණය වෙලා නැහැ. ඉතින් අපි පාවිච්චි කරනකොට ඒක නිසා මේවෙන් පෝෂක ලබා ගැනීමේ හැකියාවක් නැහැ. පැලේ රඳවා තබා ගැනීමේ හැකියාවක් පමණයි මේවට. ඒ නිසා මේවට අපි සාමාන්‍යයෙන් කියනවා කාබනික ස්වභාවික අල පැලේ රඳවා තබා ගන්න පාවිච්චි කරන රෝපණ මාධ්‍යයක් විදියට. ඒ වගේම අකාබනික ද්‍රව්‍ය වලින් නිර්මාණය කරපු කෘත්‍රිම මාධ්‍ය තියෙනවා. කර්මාශාලා ආස්සේ ඇතුලේ අපිට පැලයක් රඳවා තබා ගැනීම සඳහා නිර්මාණය කරගන්න පුළුවන් ද්‍රව්‍ය තියෙනවා. ඒවට කියනවා රොක් වූල් තියෙනවා, පර්ලයිට් තියෙනවා, වර්මකියුලයිට් වගේ සංයෝග වලින් නිර්මාණය කරගත්ත කෘත්‍රිම මාධ්‍යයන් නිර්මාණය කරලා තියෙනවා. අර රිෆෝම් වගේ මාධ්‍ය තියෙනවා. ඒක පැල රඳවන්න පුළුවන්. ස්පොන්ජ් වගේ මාධ්‍ය තියෙනවා. ඒක පැල රඳවීම සිදු කරන්න පුළුවන්. ආන්ගලට තියෙන මේ වගේ හදාගත්ත පැල රඳවන්න පුළුවන් කාබනික ද්‍රව්‍ය වලින් නිර්මාණය කරගත්ත කෘත්‍රිම මාධ්‍ය තියෙනවා. රොක් වූල්, පර්ලයිට්, වර්මකියුලයිට් වගේ පැල රැඳවීම සඳහා නිර්මාණය වෙච්ච මාධ්‍යයන් තියෙනවා. ඒ වගේම කාබනික කෘත්‍රිම මාධ්‍ය තියෙනවා. කාබනික කෘත්‍රිම මාධ්‍ය ගොඩේ තියෙනවා පොලියුරතීන්. පොලි සංයෝග තමයි මේ කාබනික ගොඩේ තියෙන්නේ. පොලියුරතීන් තියෙනවා, පොලිෆීනෝල්, පොලිඊතර්, පොලිවයනයිල් වගේ සංයෝග වලින් නිර්මාණය කරගත්ත කාබනික සංයෝග වලින් තමයි තියෙන්නේ. කාබනික සංයෝග බහු අවයවීකරණයකට ලක් කරලා කෘත්‍රිමව නිර්මාණය කරගත්ත මාධ්‍ය ටිකක් තමයි මෙතන දකින්න හම් වෙන්නේ. පොලියුරතීන්, පොලිෆීනෝල්, පොලිඊතර්, පොලිවයනයිල් වගේ සංයෝග වලින් මේ වගේ මාධ්‍ය නිර්මාණය කරන්න පුළුවන්. මේ මාධ්‍යවල කවදාවත් පෝෂක අඩංගු වීම අත්‍යවශ්‍ය නැහැ. මේ පෝෂක අපි හැමතිස්සෙම පිටින් ලබා දීම සිදු වෙනවා. පැලේ රඳවා ගැනීම තමයි මූලිකම බලාපොරොත්තු. මේ වගේ දේවල් උපයෝගී කරගන්න නිර්මාණය කරන තමන්ට ලෙහෙසියෙන්ම අඩුවෙන් මුදලකට පහසුවෙන් හොයාගන්න පුළුවන් ද්‍රව්‍ය වලින් තමයි අපි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේ වලින් හැමති දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට පැලේ රඳවා තබා ගැනීම සඳහා. මේ විදිහට ඝන මාධ්‍ය තුල වගා කිරීම සඳහා භාවිතා කරන ශිල්ප ක්‍රම කිහිපයක් දකින්න හම්බ වෙනවා. අපි ඒ ශිල්ප ක්‍රම ගැන පොඩියට කතා කරලා බලමු. මේ විදිහට පස් නොවන මාධ්‍ය උපයෝගී කරගෙන නිර්මාණය කරන තිරස් වගා මලු වගාවක් කියන එක තියෙනවා. සිරස් වගා මලු වල වගාවක් කියන එක තියෙනවා. තිරස් වගා මලු කියලා කියන්නේ මේ විදිහට නිර්මාණය කරගත්ත වගා මලු. වගා කරලා තියෙන වගා මලු ගොඩක් වෙලාවට හරිතාගාර අභ්‍යන්තරේ වගා කරනකොට ගොඩක් අවස්ථාවල පාවිච්චි කරන්නේ මේ වගේ ක්‍රමවේද තමයි. මේකෙදි කරන ප්‍රධානම දෙයක් තමයි ඔය තිරස දිගට තියෙන වගා මලුවක්. ඒ කියන්නේ වගා මලු නිර්මාණ නැත්නම් ග්‍රෝ බෑග් කියලා කියනවා. මේ බෑග් එකක් ඇතුලේ කොහොබත් කියන මාධ්‍ය පුරවල තමයි තියෙන්නේ. කොහොබත් මාධ්‍ය තමයි පැලේ රැඳවීමට ලක් කරලා තියෙන්නේ. ඒත් පැලේ රඳවලා පැලේ වර්ධනය වෙන්නේ මේ තමයි. පැලේ අර කොහොබත් මාධ්‍යයේ හිටවපුවන් පස්සේ සාමාන්‍ය පසේ වගේ හිර වෙන්නේ නැති හින්දා පැලේට අවශ්‍ය සන්ධාරණය ලබා දීම සඳහා මේ විදිහට ආධාරකත් අපිට ඉහළට නිර්මාණය කරන්න වෙනවා. විදියට නිර්මාණය වෙච්ච ආධාරක මත ගස් ඉහළට ඇදෙන විදියට මේ ගොඩක් වෙලා මුල් පල්ලයට යන්න විදියක් නැහැ. සාමාන්‍යයෙන් මේ කියන පොට් එකේ උස පොඩි ප්‍රමාණයක් තියෙන. මේ වගේ චූටි උසක් තියෙන. මේ පොඩි උස තුළ වර්ධනය වෙන්න පුළුවන් ප්‍රමාණයට මුල් වර්ධනය වෙන පොළොව වගේ ඇතුළට යන්නේ නැති හින්දා ගහේ සන්ධාරණය සැපීම සඳහා අපි ආධාරකත් සපයනවා. මෙහෙම සපයලා පැලේ රැඳවීම පමණයි සිදු කරන්නේ. මේකෙදී ශාකයට අවශ්‍ය පෝෂක ලැබෙන්නේ නැහැ. මේ වගේ ලොකු හොඳ අස්වැන්නකට යන්න සාමාන්‍යයෙන් ශාකයට අවශ්‍ය පෝෂක ටික ශාකයට ලැබෙන්න ඕන. ඔයාලට පේනවාද මෙන්න මේ පෝෂක? මෙන්න මේ වගේ අපි මේ වගේ පද්ධතිය අපි සාමාන්‍යයෙන් අර බින්දු ජල සම්පාදන ක්‍රමවේදවල වගේ ක්‍රමවේදවල නල එලලා තියෙනවා මේ කියන මේ ග්‍රෝ බෑග්ස් මැදින් මේකෙත් පැහැදිලි කරලා ගන්න පුළුවන්. මේ යටින් නලයක් එල්ලලා තියෙනවා. ඒලා තියෙන නල උපයෝගී කරගෙන නලවල තියෙන පාර්ශ්වික පොඩි නල හරහා හැම ගහක් මුලටම මේ හැම ශාකයකම හැම පද්ධතියකම හැම ගහක් මුලටම පෝෂක ද්‍රාවණය වැටෙන්න සලස්වනවා. හැම තිස්සෙම මේ කියන නල දිගේ පෝෂක ද්‍රාවණය ගමන් කරනවා.
ඒ පෝෂක ද්‍රාවණය පොඩි ප්‍රමාණ ගණන් හැමතිස්සෙම මේ කියන ශාකයේ මූල කණ්ඩලය තෙත් වෙන විදියට තමයි නිර්මාණය. මේ පෝෂක මිශ්‍රණය හැමතිස්සෙම මේ ශාකවල රෝපණ මාධ්‍යක අන්න ඝන මාධ්‍යයක් උපයෝගී කරගෙන කොහොබත් උපයෝගී කරන අපි මේ පැලේ හිටවල තියෙනවා. පැලේ හිටවල තිබ්බට අවශ්‍ය පෝෂක ටික ලබා දීම සිදු වෙන්නේ අර පෝෂක මාධ්‍යයක් උපයෝගී කරගෙන මේ රෝපණ මාධ්‍යයේ හිට වෙලා තියෙන පැලේට පෝෂක මාධ්‍යයක් අර ඇල්බර්ට් පෝර් මිශ්‍රණ වගේ ජලීය ද්‍රාවණ මාධ්‍යයකින් අපි හැමතිස්සෙම මේ කියන ශාක ආශ්‍රිත පෝෂක මිශ්‍රණය තෙත් කිරීමට ලක් කරලා තියෙනවා. එහෙම තමයි මේ ශාකවල තිරස් වගා මලු තාක්ෂණය උපයෝගී කරගෙන ඝන මාධ්‍ය තුල වගාව සිදු කරන්නේ. මෙතනදී පස් පාවිච්චි වෙන්නේ නැහැ. නිර්පාංශු වගා ක්‍රමවේදය. ඒ වගේම අව පාවිච්චි කරන දේ තමයි සාමාන්‍ය මේ තිරසට යන කොට තියෙන වඩා සාමාන්‍යයෙන් වැඩි ඉඩක් අර සිරසට ඉහළට තියෙන ඉඩ ප්‍රමාණය පාවිච්චි කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයක් තමයි සිරස් වගා මලු වල වගාව කියන්නේ. කෙටි ඉඩ ප්‍රමාණයක් තියෙන පරිසරවල තට්ටු නිවාසවල නාගරික ප්‍රදේශවල සාමාන්‍යයෙන් වෙන දෙයක් තමයි ඉඩකඩ සීමිත වෙනකොට ඒ සීමිත ඉඩකඩේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් සරලම ක්‍රමවේදයක් තමයි මේ සිරස් වගා මලු කියලා. මේකෙදී සිරස් වගා මලුවක් හදනකොට සාමාන්‍යයෙන් කරන වැඩේ තමයි දිග අඟලක හෝ අඟල් 3 කාල බටයක් දිග PVC බටයක් අරගෙන ඒක හොඳින් වටේම අපි සාමාන්‍යයෙන් කරන වැඩේ තමයි හොඳින් සිදුරු කර ගැනීම සිදු කරනවා. වටේම හොඳට සිදුරු විදීම සිදු කරගන්නවා. ඊට පස්සේ අපි කරන වැඩේ තමයි මේ වගේ පිටත සුදු ඇතුළත කළු පහට වෙන පොලිතීන් එකක් පාවිච්චි කරලා ඒ කියන බටේ පහලින් ගැට ගහලා ඉහළිනුත් ගැට ගහලා මේකේ සම්පූර්ණයෙන්ම ඇතුළට කොහොබත් වගේ වකා මාධ්‍යයක් පුරවන. කොහොබ කෙන්දි කියන ද්‍රව්‍ය වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට සිරස් වගා මළුව ලොකු වෙන්න අපි සාමාන්‍යයෙන් මේ වගේ ලොකු එකකට නම් අපි පාවිච්චි කරන්නේ කොහොබ කෙන්දි කියන ඒවා. කොහොබත් වලට ජලය උරා ගත්තම බර වැඩි වීම සිදු වෙනවා. ජලය උරා ගන්න ප්‍රමාණය වැඩි හින්දා ඒක නිසා ශාකවල අර මේ කියන පද්ධතිය බර දරා ගැනීම අපහසු වීම සිදු වෙන්න පුළුවන්. ඒක වළක්වා ගැනීම සඳහා අපි භාවිතා කරන කොහොබ කෙන්දි වගේ දේවල් මේ වගේ මාධ්‍යක පහසුවෙන් උස කමණු වල අපිට කොහොබ කෙන්දි වලට යන්න පුළුවන්. පොඩි යට තියෙන ඒවා අපි සාමාන්‍ය කොහොබත් වගේ දේවල් වගාවට සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට එන නලයේ වටේම සිදුරු විදලා තියෙන හින්දා එහෙම සිදුරු විදලා ඉවරලා අපි සාමාන්‍යයෙන් කරන වැඩේ තමයි මේ කියන එළියේ තියෙන ඉටිකොලේ පහළින්ම සිදුරු දෙකීපයකුත් විදලා ඒකෙන් පහළෙන් මේ විදිහට පීල්ලක් සවි කිරීම සිදු කරනවා. එක පැත්තකට ඇංගල් වෙන විදිහට සාමාන්‍ය මේ ඉහළින් අර විදිහට එන නල දිගේ ගිහිල්ලා පෝෂක ද්‍රාවණය මේ රෝපණ මාධ්‍යයක් උපයෝගී කරගෙන රෝපණ මාධ්‍ය කොහොබක් පුරවලා මේ වගේ සිදුරු විදලා අපි මේ තැන්වල පැල රැඳවීම සිදු කරලා පැල සිටුවීම සිදු කරලා තියෙනවා. මේකට අර පෝෂක ද්‍රාවණය හැමතිස්සෙම මේ නලවල ඉහළින් ලබා දීම සිදු වෙනවා. හැමතිස්සෙම ඉහළින් ලබා දෙන ඒවා හොඳින් ගිහිල්ලා ඉවරලා මේ කියන අර නලයේ තියෙන සිදුරු වලින් මැද තියෙන අර PVC නලයේ තියෙන සිදුරු වලින් කොහොබත් මාධ්‍ය තෙත් වීම සිදු වෙනවා. හොඳින් කොහොබත් මාධ්‍ය තෙත් වුණාට පස්සේ වෙන වෙලේ තමයි අතිරික්තව තෙත් වෙලා එළියට එන පෝෂක ද්‍රාවණ පල්ලෙහාම තියෙන සිදුරු වලින් පෙරලා මේ පල්ලෙහා තියෙන පීල්ලට වැටෙනවා. පීල්ල දිගේ ගලාගෙන ගිහිල්ලා නැවත පෝෂක ද්‍රාවණය තියෙන ටැංකියට පෙරීමකට ලක් කරලා ඉවරලා අපි එකතු කර ගැනීම සිදු කරනවා. මේ ටැංකියට අපිට පාවිච්චි කරන්න වෙනවා පොම්පයක්. මෙන්න මේ සිරස් වගා මළු හැම එකකම පොම්ප පාවිච්චි කරනවා. මේ පොම්ප කරලා තමයි මේක දිගේ යවන්නේ. පොම්පයක් වගේ නැවත උඩට ඉහළින් අරගෙන ගිහලා මේකටම ලබා දීම සිදු කරනවා. අපිට අර ටැංකියේ තියෙන පෝෂක ද්‍රාවණය නිතර පරීක්ෂා කරලා ඒකේ අවශ්‍ය පෝෂක ප්‍රමාණය නිවැරදි විදිහට තියෙනවද කියලා හඳුනා ගන්න පමණයි අපිට තියෙන්නේ. පහසුවෙන් කළමනාකරණය කරන්න පුළුවන්. මෙන්න මේ තිරස් වගා මළු, සිරස් වගා මළු කියන ක්‍රමවේද. ඒ සඳහා ගොඩක් වෙලාවට පැල ගන්නකොට මේ වගේ අර තවාන් ට්‍රේ උපයෝගී කරගෙන පැල තවාන් දාලෙවල ලබාගත්ත පැල කොහොමවත් පස්පාද්දේ පැල තවාන් දාලා ඒවයි පැල ගෙනල්ලා අපි මේවා හිටවන්න යන්නේ නැහැ. නිර්පාංශ ක්‍රමවේද වලට යනවා නම් අපි නිර්පාංශ ක්‍රමවේද හරහාම පැල නිර්මාණය කර ගැනීම සිදු කරන්නත් ඕනේ. එතන අපි ගොඩක් වෙලාවට ගන්න දෙයක් තමයි මේ වගේ කොහොමවත් හරි 10 අඟුරු වගේ දෙයක් උපයෝගී කරගෙන හදාගත්ත මාධ්‍යයක අපිට මේ කියන පැල
තවන් දාලා පැල ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ පැල තමයි අපි මේ වගේ මාධ්‍යයක අපි හැමතිස්සෙම සිටවීම සඳහා භාවිතා කිරීම සිදු කරන්නේ. ඒත් දැන් ක්‍රමවේද දෙකක් තමයි මේ ඝන මාධ්‍ය තුල වගා කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේද. සිරස් වගාමලු වල වගාව, තිරස් වගාමලු වල වගාව, සිරස් වගාමලු වල වගාව කියලා මේ දෙකක් තියෙනවා. ඊට අමතරව තව ක්‍රමවේද දෙකක් දකින්න හම්බ වෙනවා. කාණු නැත්නම් පාස්ති තුල වගාව. මේ කාණු පාවිච්චි කරනවා දිගට හදාගත්ත කොන්ක්‍රීට් වලින් නිර්මාණය කරගත්ත ස්ථීර කාණු පද්ධති නිර්මාණය කරගත්ත හරිතාගාර දකින්න හම්බ වෙනවා. ඒවයි දිගට තියෙන කාණු වල අපි මේ විදිහට ජීවාණු හරණය කරගත්ත රෝපණ මාධ්‍යයක් දාලා කොහොබත් වගේ මාධ්‍යයක් දාලා ඒ මාධ්‍යයේ පැල නියමිත පරතරයේ තියෙන විදිහට දිගට සිට වීම සිදු කරනවා. ඒකට අවශ්‍ය පෝෂක මාධ්‍ය මෙන්න මේ මැද ගමන් කරන සැපයුම් නලයක් හරහා අවශ්‍ය පෝෂක හැම ශාකයක මුල් ගාවට ලැබෙන විදිහට ඒ වගේ පද්ධතිය අපි කියනවා කාණු තපාත් තුල වගාවක් කියලා. මේවායේ අතිරික්තව පල්ලෙහාට ගමන් කරන පෝෂක ටික මේ හැම කාණුවකම මැද දාලා තියෙනවා සවිවර නලයක්. ඒ කියන්නේ සිදුරු විදන ලද නලයක් තියෙනවා. මේ සිදුරු විදන ලද නලයේ පහළට එකතු වෙලා ඒක දිගේ ගලාගෙන ඇවිල්ලි ඉවරලා එක පැත්තකින් පොඩි ඇන්ගල් එකක් වෙන විදිහට තමයි මේ නලය දැල්ලා තියෙන්නේ. මේ නල වලින් ගමන් කරලා ඉවරලා තව පැත්තකට පෝෂක එකතු වීම සිදු වෙනවා. ඒවා පෙරලා නැවත අරගෙන අපිට මේ පද්ධතියටම නැවත පාවිච්චි කිරීම සිදු කරන්න පුළුවන්. ඒ විදිහට හදාගත්ත අපි කියනවා කාණු පාත්ති තුල වගාව කියලා. නැත්නම් පාත්ති තුල වගාව කියලා. ඒ වගේම බඳුන් තුල වගා ක්‍රමවේද දකින්න හම්බ වෙනවා. මේකදී අපි සාමාන්‍යයෙන් ගන්නෙ අර පොට් එකක් පැල සිටවීම සඳහා ලබා ගන්නා බඳුනක්. ඒ වගේ ප්ලාස්ටික් බඳුන් වෙන්න පුළුවන්. සිමෙන්ති බඳුන් වෙන්න පුළුවන්. උඩ අපිට අඩු වෙනට තබා ගන්න පුළුවන් ප්ලාස්ටික් බඳුන් වල පැල හිටවල තියෙනවා. ඒ පැල පීරියට හිටවල තිබ්බන් පස්සේ ඒ කියන ඒවට හැමතිස්සෙම මේ විදියට නල මාර්ග පද්ධතියක් හරහා අවශ්‍ය පෝෂක ප්‍රමාණය ලබා දීම අනිවාර්යයෙන් සිදු කරන්න ඕනේ. මේවයි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ ජලීය පෝෂක මාධ්‍ය ලබා දීම සිදු කරන්න ඕනේ. මේකේ අපි පාවිච්චි කරන්නේ පැලය රඳවා ගැනීම සඳහා රෝපණ මාධ්‍යයක් විතරයි මේකේ තියෙන්නේ. ඒකට අවශ්‍ය පෝෂක ප්‍රමාණය නැහැ. මේ කියන නිර්පාංශු වගා ක්‍රමවේදවල. ඒකට අවශ්‍ය පෝෂක ප්‍රමාණය අනිවාර්යෙන් ළඟට සපයන්න ඕන ගහේ වර්ධනය කිරීමෙන් හොඳ අස්වැන්නකට යන්න නම් ඒක නිසා දියර පොහොර මිශ්‍රණයක් හැමතිස්සෙම මේ විදිහට ශාකයේ ගාව ලැබීම සිදු වෙනවා. ඒ වගේම අර ප්‍රධාන සපයුම් නලයක් කරහා ගිහිල්ලා පෝෂක ද්‍රාවණයේ ශාක වලින් අපත යන ප්‍රමාණ පහලින් එකතු කරලා ඉවරලා ගලාගෙන යන සලස්වල එක පැත්තකින් නැවත එකතු කර ගැනීමේ ක්‍රමවේදත් මේවයි සැලසුම් කරලා තියෙනවා. මෙහෙම කරාගත්ත පද්ධතියකට තමයි මේ විදියට නිර්මාණය කරගත්ත පද්ධතිය වලට තියෙනවා අපි කියනවා ඝන මාධ්‍ය තුල වගාව කියලා. ඒතර ඝන මාධ්‍ය තුල වගාවේදී අපි ඝන මාධ්‍ය එකතු කරලා හදාගත්ත ප්‍රධාන ක්‍රමවේද තාක්ෂණික ක්‍රමවේද හතරක් ගැන කතා කරා. සිරස් වගාමලු, තිරස් වගාමලු, කාණු නැත්නම් පාත් තුල වගාව, බඳුන් තුල වගාව කියලා ක්‍රමවේද කිහිපයකින් මේ විදිහට ඝන මාධ්‍ය තුල වගා කිරීම සිදු කරන්න පුළුවන්. අපේ ප්‍රධාන ක්‍රමවේද තුනේ නිර්පාංශු වගා ක්‍රමවේද ගත්තා වර්ගීකරණයේ ප්‍රධාන ක්‍රමවේදයක් තියෙනවා. ජලීය මාධ්‍ය නැත්නම් ජල රෝපිත වගාව කියලා. ඒ වගේම සිදු කරන දෙවෙනියක් තමයි ඝන මාධ්‍ය තුල වගාව. ඝන ද්‍රව ගැන කියන දෙක ගැනම අපි දැන් කතා කරලා ඉවරයි. දැන් තියෙන ප්‍රධාන ක්‍රමය තමයි වාගත වගාව. වාතයේ පැල රඳවලා අපිට පෝෂක සපයීම සිදු කරලා ඉවරලා ශාක වගා කිරීම සිදු කරන්න පුළුවන්. මේවයි මේ විදියට නිර්මාණය කරගත්ත පොඩි තියෙන මේ රිජිෆෝම් ෂීට් එක හෝ හාඩුවක රඳවලා තියෙන පොඩි පොට් එකක පැලේ රැඳවීම පමණයි සිදු කරලා තියෙන්නේ. ශාකයේ මුල මේ විදියට පහළට ගිහිලා තියෙනවා. අපි කරන වැඩේ තමයි පොම්පයක් පාවිච්චි කරලා ඉවරලා පෝෂක ද්‍රාවණය පම්ප් කරලා ඉවරලා හැමතිස්සෙම මේ කියන ශාකයේ අභ්‍යන්තරයේ තියෙන ශාකයේ අසන්නයේ තියෙන පොඩි නොසල් එකක් උපයෝගී කරගෙන يعني ස්නාවක් නැසින්නක් උපයෝගී කරගෙන ජලය මිහිදුම් ආකාරයට ස්ප්‍රේ කරනවා මේ කියන මූල මණ්ඩලය තෙමෙන්න. මේ හැමතිස්සෙම නලයක එක ආකාර තියෙනවා. මේ විදිහට ත්‍රිකෝණාකාරව පිටලා තියෙන ආකාර තියෙනවා. වගේ තැටි විදිහට දාලා තියෙන ආකාර තියෙනවා. මේකෙන් මේ ගමන් කරන මේ මැද තියෙන නලය තියෙනවා. ඒ නලය ආසන්නයේ උඩ තියෙන පොඩි නොසල් එකක් ස්ප්‍රින්ක්ලර් නොසල් එකක් තියෙනවා. ඒ නොසල් එකෙන් විසර්ජනය වන මිහිදුම් ආකාරයට ජලය මිහිදුමක් විදියට මේ කියන මුල් පදයේ තෙමීමට ලක් කරනවා. විනාඩි කිහිපයකට සැරයක්
හැමතිස්සෙම මේ මුල් පද්ධතිය තෙමනවා. ගොඩක් වෙලාවට විනාඩි 10කට විතර සැරයක් මේ මුල් පද්ධතිය තෙමීමට ලක් කරනවා. එතකොට ඇවිත් හැමතිස්සෙම අවශ්‍ය ශාකයට අවශ්‍ය සියලුම පෝෂක මේ කියන ශාකයේ මුල ලැබිලා අවශ්‍ය විදියට ලැබිලි වෙලා මේ ශාක වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ වැඩිපුර තියෙන පෝෂක මේජය පල්ලෙන් එකතු කරලා අයි නැවත මේ කියන ටැංකියටම ලබා දීම සිදු කරනවා. එතකොට පෝෂක අපතේ යන ප්‍රමාණත් ශාල වශයෙන් අවම වීම සිදු වෙනවා. මේ විදියට වාතයේ ශාකයේ මුල් රඳවලා පැල ලබා ගැනීම පෝෂක ලබා දීම සඳහා භාවිතා කරන මේ ක්‍රමවේදයට අපි කියනවා වාගත වගාව කියලා. තනි ක්‍රමවේදයක් තියෙන වාගත වගාවේ පාවිච්චි කරන විවිධ ක්‍රමවේද නැහැ. එසේම පැලේ වාතයේ රඳවලා අර මිහිඳුමක් ආකාරයෙන් පෝෂක වලින් පැලේ මුල් පද්ධතිය තෙමීම තමයි මේ වාගත වගාවේදී ප්‍රධානව සිදු කරන්නේ. ඒකට ප්‍රධාන වශයෙන් තියෙන නිර්පාංශු වගා ක්‍රමවේද කීපයයි තුනක් තියෙනවා. ජල රෝපිත වගාවයි, ඝන මාධ්‍ය තුල වගාවයි, වාගත වගාවයි. අපි ජල රෝපිත වගා තාක්ෂණයේදී පාවිච්චි කරන එකිනෙකට වෙනස් වර්ගීකරණය කරගෙන ක්‍රමවේද ගැන ජල රෝපිත වගා තාක්ෂණ ක්‍රමවේද ගැන කතා කරා. ඝන මාධ්‍ය තුල වගා කරලා පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද ගැන කතා කරා. මේ වාගත වගාවේදී පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද ගැන ක්‍රමවේදයක්යි තියෙන්නේ. ඒ ක්‍රමවේදය ගැන කතා කරන්නේ. ඊට පස්සේ අපි බලමු එතනදී ඇති වෙන ප්‍රධානම දෙයක් තමයි මම විතරම කිව්වා මේක පෝෂක ද්‍රාවණය දිහා අපි හැමතිස්සෙම බලන්න ඕනේ. සංසරණය නොවන වගා පද්ධතිය වල සංසරණය වන වගා පද්ධතිය වල තියෙන ප්‍රධානම දෙයක් තමයි පැලහිට වල ටික දවසක් තිබ්බයින් පස්සේ ඔය කියන පෝෂක ද්‍රාවණයේ අඩංගු වෙලා තියෙන ප්‍රධාන පෝෂක ශාකයට වැඩිපුර අවශ්‍ය වන පෝෂක සහ අඩුවෙන් අවශ්‍ය වන විවිධ පෝෂක ශාකයේ වේගයෙන් උරාගෙන ශාකයේ පරිවර්තනයකට යන්න උත්සාහ කරනවා. ඒ විදිහට ශාකයේ ද්‍රාවණයේ තියෙන පෝෂක වැඩි ප්‍රමාණයක් ශාක වගේ උරාගත්තයින් පස්සේ ඒ පෝෂක ද්‍රාවණයේ තියෙන පෝෂක හිඟවීමකට ලක් වෙනවා. එහෙම පෝෂක හිඟ වුණොත් ඒක ශාකයේ සීමාකාරී සාධකයක් වෙනවා. අවශ්‍ය පෝෂක අවශ්‍ය ප්‍රමාණයෙන් ගස්වල නොලැබී යාමක් සිදු වෙන්න පුළුවන්. අන්න ඒ தත්ත්වය අපි නිතර බලලා ඉවර වෙලා නැවැත්වීම සිදු කරනවා. අවශ්‍ය පෝෂක උපරිමයෙන් හැමතිස්සෙම ශාකයට ලැබීම සිදු වෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම ওই පෝෂක මාධ්‍ය පැලයට ලබා දෙන පෝෂක මාධ්‍ය සැලකිල්ලෙන් යුක්ත අධීක්ෂණය අධ්‍යයනය කරලා ඉවරලා හඳුනා ගැනීම සිදු කරන්න ඕනේ. ඒකට අවශ්‍ය තත්ත්ව ලබා දීම සිදු කරන්න ඕනේ. මේ පෝෂක මාධ්‍ය අපි එතකොට ප්‍රධානම මේ පෝෂක මාධ්‍ය තියෙන පෝෂක අඩු වෙලාද නැද්ද කියලා විද්‍යාත්මක පරීක්ෂණ අපි සිදු කරලා එක පෝෂක කොච්චර ප්‍රමාණ වලින් තියෙනවද කියලා හඳුනා ගැනීම සිදු කරන්නේ නැහැ. අපි කරන්න ප්‍රධානම දෙයක් තමයි ප්‍රධානව හඳුනා ගන්න තත්ත්ව දෙකක් උපයෝගී කරගෙන ඒ කියන පෝෂක ද්‍රාවණේ සම්මත තියෙන්න ඕන පරාසය තියෙනවද කියලා හඳුනා ගැනීම සිදු කරනවා. ඒ පරාසයෙන් විචලනය වීමකට ලක් වෙලා නම් පෝෂක ද්‍රාවණයේ සම්මත තියෙන්න ඕන pH පරාසයක් තියෙනවා, EC පරාසයක් තියෙනවා. කියන්නේ pH අගයකුයි ආම්ලිකතාවය අධ්‍යයනය කරන පරාසයක් තියෙනවා. pH පරාසය අධ්‍යයනය කරන ආම්ලික බාෂ්මතාව අධ්‍යයනය කරන පරාසයක් තියෙනවා. වගේම මධ්‍ය විද්‍යුත් සන්නායකතා පරාසයක් තියෙනවා. මේ පැවතිය යුතු පරාසයෙන් විචලනය වෙලා නම් කියන්නේ පෝෂක යම් ප්‍රමාණයකට හානි වීමකට ලක් වෙලා තියෙනවා කියලා අපිට අවබෝධයකට යන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් අපි හැමතිස්සෙම පරීක්ෂා කරනවා ඔය කියන මාධ්‍ය pH අගය සහ EC අගය නිතර පරීක්ෂාවට ලක් කරලා ඉවර වෙලා pH අගය සාමාන්‍යයෙන් 5.8 6.5 අතර පරාසයේ EC අගය 1.5 2.5 ඩෙසිමල් මීටර් පරාසයේ පවත්වා ගැනීම සිදු වෙනවා. ලබන සාන්ද්‍රණයයි pH අගයයි කියන දෙක මේ පරාසයේ පවත්වාගෙන යාම සිදු කරන්න ඕනේ. ඒ කියන දේ විචාරණය කරන අපි නැවත පෝෂක මිශ්‍රණය කලවම් කරලා ඉවරලා ද්‍රාවණය ඒ pH පරාසයට EC පරාසයට එන විදිහට නැවත පෝෂක එකතු කරලා ඉවරලා සකසා ගැනීමකට ලක් කරන එක තමයි ප්‍රධානව අපි සිදු කරන්නේ. ඊට පස්සේ අපි බලමු ඒකේ ප්‍රධානව නඩත්තු කටයුත්තක් විදිහට අපිට මේ කියන ක්‍රමවේදයේදී පාවිච්චි කරන්න තියෙන ওই ක්‍රමවේදය තමයි. අපි බලමු මෙන්න මේ නිර්පාංශ වගා පද්ධතිය තුළ බෝගෝකා කිරීමේදී මතුවන සීමාකාරී සාධක තියෙනවා. මොන වගේ ප්‍රශ්නද අපිට ඇති වෙන්නේ කියලා සරලව බලන්න. සාමාන්‍යයෙන් මේ වගේ නිර්පාංශ වගා පද්ධතියක් ටිකක් ලොකු පද්ධතියක් ඔක ආදායමක් ලබන්න පුළුවන් පද්ධතියක් සුළු මුදලකින් නිර්මාණය කරන්න බෑ. ලොකු ප්‍රාග්ධනයක් අපිට යොදවන්න වෙනවා.
එහෙම යොදපුවාන් පස්සේ අපිට දීර්ඝකාලීනව අස්වැන්න ලබා ගන්න පුළුවන්. නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් සැකසුමක් එකවර නිර්මාණය කරගන්න පුළුවන්. මේ අපිට මූලික ප්‍රාග්ධනයේ ලොකු ප්‍රමාණයක් වැය කරන්න සිදු වෙනවා. අදාළ තාක්ෂණය යොදාගත් පසු ඊට ගැළපෙන සැකිල්ලක් නිමවා ගැනීම සිදු කරන්න වෙනවා. මොකක් හරි එක තාක්ෂණ ක්‍රමවේදයකට යන්න පුළුවන්. අපි ගොඩාක් තාක්ෂණවල සංසරණය වන වගාපද්ධතිය, නොවන වගාපද්ධතිය, තිරස් වගාවල, සිරස් වගාමල් වගේ එක ක්‍රමවේද විශාල ප්‍රමාණයක් තියෙනවා. අපිට පුළුවන් මේක ක්‍රමවේදයක් තෝරගන්න අපේ පද්ධතිය තුළ අපි ස්ථාපනය කරන්නේ මෙන්න මේ කියන පද්ධතිය තමයි. මේ පද්ධතිය තෝරගත්තට පස්සේ ඒකට ගැළපෙන විදිහට ඒකේ සැකිල්ල සහ සැකස්ම ඒකට තියෙන පෝෂක ද්‍රාවණ එකතු වෙන්නේ කොයි පැත්තේද, ඒකට පාවිච්චි කරන පොම්ප මොන වගේද, ඒ වගේ තියෙන නල මාර්ග කොහොමද, ඒවයි වට පාවිච්චි කරනවනේ වරඳවා ගන්න කොහොමද, ඒවයි අර කාණු පාත්‍ය වගේ දේවල් හදලා සිමෙන්ති පාත්‍ය හදන්නේ කොහොමද, ඒ කියන දේවල් අපිට ඒක ගැළපෙන විදිහට සැකල්ලක් නිර්මාණය කරගන්නත් වෙනවා. ද්‍රාවණයේ පැලතුරට ගලා යාම හා ඉවත් වීමට ජල පොම්පේ පීඩනය හිස හා ජල ප්‍රමාණය අනුව සිදුවන නිසා ඒ පිළිබඳව දැනුවත් වීම අවශ්‍යයි. මම අර ඉස්සෙල්ලා රූපසටහනකට පෙන්නුවා වෙන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි ඔය ද්‍රාවණය පොම්ප කරන්න පොම්පයක් පාවිච්චි කරපුවම පොම්පේ පීඩනය වැඩි වීම නිසා බට වලට හානි සිදු වෙන්න පුළුවන්. ඒකෙදී කරලා තිබ්බ ට්‍රික්ස් එකක් තමයි අර බටෙන් අර නැවත ඒ පෝෂක යන්න එන බටෙන් නැවත බටේ පිටිපස්සට හරවල ඉවරලා ඒ පෝෂක යම් ප්‍රමාණයක් නැවත ටැංකියට වැටීමට සලස්වනවා. එතකොට යන පෝෂක ප්‍රමාණයෙන් අර බට වලට හානි වීමක් සිදු වෙන්නේ නැතුව අපි තියෙන පෝෂක යම් ප්‍රමාණයක් නැවත ඇවිල්ලා අර පෝෂක තියෙන ටැංකියටම ලැබීම සිදු වෙනවා. එතකොට මෝටරේ ඇතිවන අධික පීඩනය වගේ දේවල් පාලනය කර ගැනීමත් සිදු කරන්න පුළුවන්. සංසරණය වන පොහොර ද්‍රාවණයේ pH අගය නිවැරදි කිරීම සිදු කරන්න වෙනවා. නිතර බලලා ජල පොම්පේ ධාරිතාව සීමාවට වඩා ඉහළ ගිය විට ගැටලු ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඉතින් ගැළපෙන පොම්පයකට වඩා ලොකු පොම්පයක් පාවිච්චි කරොත් නල මාර්ග පද්ධතිය ගලවල විසියෙන් ගැලවිලා යන්න පුළුවන්. බට පොඩි සර චුට්ටි නල තියෙන්නේ. ඒ නල වලට වැඩි පීඩනයක් දරන්න බෑ. ටක් ගාලා ගැලවිලා පුපුරලා යන්න පුළුවන්. ඒ කියන්නේ බට වලට හානි සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව තියෙන තව සීමාකාරයක් තමයි සෙන්ටිමීටර් 10 සංසරණය වන නලය තුළ මූල මණ්ඩලයේ ගිලී පැවතින විට වාතය ලබා ගැනීම අවශ්‍ය තත්ත්ව සොයා ගැනීම යුතුයි. සාමාන්‍ය හැමතිස්සෙම ගහේ මූල මණ්ඩලයේ උපරිම වර්ධනය සඳහා ගහ මොනවා කරත් ශ්වසනය කරන්න ඕන. ගහේ මුලට අවශ්‍ය වාතය ලැබෙන්න පුළුවන් වෙන්න ඕනේ. අර සංසරණය වන නලය තුළ අපි වතුර ඈත් ගිලා තියෙනකොට අර ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණය වගේ ක්‍රමවේදවලදී පෝෂක මැද වගේ ප්‍රමාණයක් දක්වාම පෝෂක නිතර පිරලා තියෙනවා. ඒකට අවශ්‍ය තරම් වාතය මේ කියන මුල් වලට ලැබෙනවද කියලා උනා ගන්න අවශ්‍ය ක්‍රමවේද අපිට සොයා බැලීම සිදු කරන්න වෙනවා. තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙනවා. ලබාගත් මාධ්‍ය ජීවාණුහාරිත වීම සහ ගෘහය තුළට ඇතුළු වීමේදී විෂ බීජ නාශනය වීමට කටයුතු යෙදීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේ අපිට විෂ බීජ ඇතුළු වීම කියන දේවල් පාලනය කරන්න ක්‍රමවේද වලට යන්න වෙනවා. ඒ වගේ අවාසී සීමාකාරී සාධක අපිට ඇති වෙන්න පුළුවන්. ගැටලුමය තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ වගේ ගැටලු තත්ත්ව වලින් වළක්වා ගැනීමට අපිට මෙවැනි යෝජනා වගේක් ලබා දෙන්න පුළුවන්. මූලික ප්‍රාග්ධනය යොදා ගැනීමට මුදල් වල ඇති වෙන ගැටලු වගහරවා ගැනීම සඳහා අපිට මූලික ප්‍රාග්ධනය සපයා ගැනීම ක්‍රියාමාර්ග ගැනීම මූලිකවම සිදු කරලා ඊපස්සේ ප්‍රාග්ධනය සපයාගත්තයින් පස්සේ ඒ පද්ධතියට සකසා ගැනීම සිදු කරන්න පුළුවන්. නියමිත ද්‍රව්‍ය හා තාක්ෂණය යොදාගත් පසු සැකිල්ල මනාව පරීක්ෂාවෙන් සැකසීම සිදු කරන්න පුළුවන්. ද්‍රාවණයේ පැලතුරට ගලා යාම හා ඉවත් කිරීම ජල පොම්පේ පීඩන සහ ජල ප්‍රමාණය අනුව සිදුවන බැවින් ඒ සඳහා සුපරීක්ෂාකාරී වෙන්න ඕනේ. පොම්පේ පීඩනය කියන දේ බලන්න ඕනේ. නැත්නම් පටවලට හානි සිදු වෙන්න පුළුවන්. සංසරණ පද්ධතිය සකසන වෙලේ ජලය ගලා යන නල පොම්ප දෙසට ආනතව සැකසීම හරහා පද්ධතිය ඇතුලේ ජලය ගලා යාම කියන එක පාලනය කරගන්න පුළුවන්. ජල පොම්ප ධාරිතාව සීමාවට වඩා ඉහළ වූ විට සංසරණ පද්ධති ද්‍රාවණයේ දීමට පෙර උද්‍යානයකට විපත නලය කියන්නේ අර බයිපාස් නලයක් පාවිච්චි කරලා නැවත පොහොර ටැංකියට යොමු කිරීම නැත්නම් භාග්‍ය නලයක් කරා මේ පාලනය කිරීම සිදු කිරීම යෝග්‍යයි කියලා කියන්නේ. අර ටැංකියෙන් මම අර අපි ඉස්සෙල්ලාම රූප සටහනක අධ්‍යයනය කරා වගේ කරන දෙයක් තමයි අර සංසරණය වන වගා පද්ධතිය කරන දෙයක් තමයි NFT ටෙක්නොලොජි එක. මෝටරෙන් පම්ප් කරලා ගත්තායින් පස්සේ
ඒ පම්ප් වෙලා යන ජලය ඉහළින් PVC නලයට ඇතුළු වෙනකොට පොඩි නල කෑලි වලින් තමයි අපි ලබා දීම සිදු වෙන්නේ. ඒකට ඇති වෙන පීඩනය වළක්වා ගන්න අපි වෙනම අඟල් භාගයක වගේ PVC බටයකින් වතුර අරගෙන ඉවරලා නැත්නම් පෝෂක ද්‍රාවණය නැවත එන්න සලස්වලා ආයෙ පොහොර ටැංකියට වැටෙන්න සලස්වනවා. එතකොට පොම්පයෙන් ඇති කරන පීඩනය අපිට පාලනය කරගන්න පුළුවන්. ඒ වගේ ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි අපි මෙතනදී කියන්නේ. සංසරණය වන නලය තුළ මූල මණ්ඩලයේ ගිලී තිබෙන අතර වාතය ලබා ගැනීම නලයේ සිරස් උසින් 3.1 ඉස්ස අවකාශයේ තබා ගැනීම සිදු කරන්න ඕනේ. ඒතර හොඳ ඉඩකඩක් තියෙන්න ඕනේ නලයේ අභ්‍යන්තරයේ මුල් වලට වාතය ලබා ගැනීම. EC pH අගේ ශනිකව වෙනස් වන බැවින් ද්‍රාවණය අලුත් ද්‍රාවණය මගින් ප්‍රතිස්ථාපනය කරමින් පවත්වාගෙන යන්න ඕනේ. NFT පද්ධතිය වල පෝෂක සැකසීමේදී පෝෂක වල නිරෝධිතාවය පාලනය කිරීම සඳහා වෙනම සැලසුම් කරපු ඉන්ජෙක්ටර් මගින් ජල සැපයුම් නාලිකා වලට එන්නත් කිරීම සිදු කරන්න ඕන. අර NFT වගේ පද්ධතිය වල පෝෂක සැපයීමේදී අපි පද්ධති 15 වගේ තියෙනවා නම් අවශ්‍ය පෝෂක ප්‍රමාණය අපි නිතර බලලා ඉවරලා අවශ්‍ය තැන් වලට එන්නත් කිරීම මගින් වගේ ක්‍රමවේද හරහා ඇතුළු කිරීම සිදු කරන්න ඕන. ජීවාණුහාරිත ක්‍රමවේද භාවිතා කරන්න ඕනේ. මාධ්‍ය ජීවාණුහරණය කරලා ගන්න ඕනේ. අපි ඉස්සරහා පාදෝන වගේ දේවල් භාවිතා කරලා ඉවරලා තියලවල ෆුඩ් බාත් වගේ දේවල් දොරාල් බියස තියල විෂ බීජ වගේ දේවල් පද ඇතුළවීම වගේ දේවල් පාලනය කරන්න ඕනේ. ඒ හරහා ගස් වලට රෝග ඇතුළවීම ඇතිවීම වගේ දේවල් විශාල වශයෙන් පාලනය කිරීම සිදු කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ වගේ නිරතුරු අධීක්ෂණ ක්‍රමවේද හරහා අපිට මේ වගේ නිර්පාංශු වගා සකස්මුක ඇති වෙන්න පුළුවන්. සීමාකාරී සාධක ගැටලු කියන දේවල් අවම කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඒකට අපි අද කතා කරේ මේ කියන පද්ධතියේදී නිර්පාංශු වගා ක්‍රමවේද භාවිතා කරලා වගා කරන්න පුළුවන් විවිධ ක්‍රමවේද තියෙනවා. කියන්නේ පස පාලනය කරන්න මම තුවා ප්‍රධානව අපි කලින් පාඩමේදී කතා කරා වායෝ පරිසරය කොහොමද පාලනය කරන්න කියලා. මේක තුනදී අපි ප්‍රධානව කතා කරනවා භෞමික පරිසරය පාලනය කර ගැනීම සඳහා මොන වගේ ක්‍රමවේද පාලනය කරන්නේ කියලා. දැන් මේ භෞමික පරිසරයේ තියෙන පස කියන දේවල් පාවිච්චි නොකර වෙන ක්‍රමවේද භාවිතා කරලා වෙන මාධ්‍ය භාවිතා කරලා ජලය ඝන මාධ්‍ය පස් නොවන ඝන මාධ්‍ය වාගත වගා වගේ තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා වර්තමානයේදී පැල සිටවීම සඳහා විවිධ ක්‍රමවේද පාවිච්චි කරනවා. ඒකට අපි කියනවා පස රහිතව නිසා නිර්පාංශු වගා ක්‍රමවේද කියලා. ඒ වගේ නිර්පාංශු වගා ක්‍රමවේද හරහා අර වගේ ආරක්ෂිත ගෘහයක් අභ්‍යන්තරයේදී පැලයක තියෙන වායෝ පරිසරයයි භෞමික පරිසරයයි වෙනම ආරක්ෂා කර ගැනීම සඳහා සිදු කරන්න පුළුවන් විවිධ ක්‍රමවේද තියෙනවා. මේ හරහා මේ ක්‍රමවේද අපි භාවිත කරන නිර්පාංශු වගා ක්‍රමවේද පාවිච්චි කරන හැමතිස්සෙම භෞමික පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ වගේම ආරක්ෂිත ගෘහ භාවිතා කිරීම සිදු කරන්නේ වායෝ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා. දැන් ඔයාලට යම් අවබෝධයක් තියෙන ඇති මේ ආරක්ෂිත ගෘහ සහ නිර්පාංශු වගා ක්‍රමවේද පාවිච්චි කරලා අපි කොහොමද ප්‍රධාන ශාකයක තියෙන ප්‍රධාන පද්ධතියේ තියෙන වායෝ පරිසරයයි භෞමික පරිසරයයි කියන ප්‍රෝහ පද්ධතියයි මූල පද්ධතියයි කියන දෙක ආරක්ෂා කරලා උපරිම අස්වැන්නකට යන්න පුළුවන් වෙන විදිහට වගා කටයුතු සැලසුම් කරන්නේ කොහොමද කියලා. නෝ අපි ඊළඟ දවසක නැවතත් යෝගින් පාඩමකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.